නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැම දිනම දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම බොහෝම වමනාවෙන් සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම ඕනෑකමින් මේ මොහොතේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම ඊටම වමනාවෙන් ඕනෑකමින් ධර්මයේ ශ්‍රවණය කළාමයි පින්වතුනි මේ දහම් කරුණු අපේ සිතේ ධාරණය වෙන්නේ, මතක හිටින්නේ. ධර්මය අපේ සිතේ මතක තිබුණොත් තමයි ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. ධර්මයේ මෙනෙහි කළොත් තමයි නුවණින් සම්මර්ෂණය කළොත් තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ධර්මය අවබෝධ කරගත්තොත් තමයි අපිට මේ දුක් සහගත භව ගමන නිමා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුන් බොහෝම හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි, අනන්ත සංසාරෙදිත් ලෝතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් ලෝකෙ පහළ වෙන්න ඇති. අපිත් මිනිස්සු වෙලා ඉන්න ඇති. නමුත් ඒ එකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා අපි හැම කෙනෙක්ම සසර අනන්ත අපරිමාණ දුක් විඳාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සසර අති දීර්ඝයි. අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් සසර මේ අත දිව්ව සැරිසරුවා කියලා පෙන්නනවා. පින්වතුනි, මේ සසර අපි නිකම්ම දිව්ව සැරිසරුවා නෙවෙයි. මේ සංසාරේ එනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා තමන්ට ඇඟලේ කිලිකල්ලා පෝපු ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. ඒ වගේම පියා මරුණු වෙලාවේ අඬපු දුකට සහෝදරය සහෝදරී ඥාති හිතයිසින් දුව පුතා ඒ මල දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. අපි හැම කෙනෙක්ම මේ සංසාරේ එච්චර දුකක් විඳලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අතීත සංසාරේන ගමනේදී අපි ලැබපු මනුස්සාත්ම භාව, දේවාත්ම භාව, බ්‍රහ්මාත්ම භාව වලට වඩා
බොහෝ සෙයින් වැඩි ලැබපු තිරිසන් ආත්ම භාවවල ඒ තිරිසන් ආත්මවල ඉපදෙනකොට මස් පිණිස තමන්ව මරණ අවස්ථාවේදී ගෙල සිඳිනකොට ගලාගෙන ගිය ලේකතු කරන්ට පුළුවන් නම් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. මේ ටික පෙන්නලා බුදුරජාණන් වහන්සේ මෙහෙමත් දේශනා කරනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්න මේ ලෝකයා මගේ වචන විශ්වාස කරන්නේත් නැහැ කියලා. අඬපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කිව්වහම අපිට ඒක විශ්වාස කරන්න නිකන් බෑ වගේ. ඒ මොහොතේ වතුර ගොඩාක් තියෙනවනේ ඒක වෙන්න බෑ වගේ. අපිට හිතෙන්නේ මේ ටිකක් බය කරන්න හදනවා බර කරලා පෙන්වන්න හදනවා වගේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත්තුනි කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙවෙයි. භවයෙන් වැහිලා නිසා අපිට නොපෙනුනාට අපි නොදැක්කට පින්වත්තුනි භවය කියන තැන උබඳු දුකක් පවතින නිසා භවයේ ඉන්න සත්වයෝ මෙබඳු දුකක් විඳින හිඳයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ මේ සංසාරෙන් මේ භව ගමනෙන් භව කතරෙන් ඈතර කරවන මාවත කියලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම් පිරිවි පින්වතුනි මේ බණ කියන බණ අහන ඔබවත් මාවත් මේ සසර දුකින් ඈතර කරවන්න. අපේ දුකින් අපිව මුදවන්න දුකෙන් මිදෙන මාවත අපිට කියලා දෙන්න. ඉතින් ඒ බඳු ශාස්ත්‍රඥ වහන්සේ නම ඒ බඳු ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ පවතින කාලයක් ඒ වචනේ තේරුම් කරගන්න පුළුවන් හැකි ආත්ම භාවයක් හැමදාම එකට එකතු වෙලා ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්නවා කියන්ටත් පින්වතුනි මහ විශාල කුසලයක් වෙනක් තියෙන්නට ඕනේ. ওই කාරණා ටික එකතු වෙච්ච තැනට තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඉතින් අපි අවාසනාවන්ත විදිහට සසර ඒමී අත දිව්වත් සැරිසරුවත් එක් පැත්තකින් අපි හරීම වාසනාවන්ත වෙලා තියෙනවා අද දවසේදී සසර දුක් ගිනි නිමා කරගන්න පුළුවන් දොරටු අභියසට ඇවිල්ලා තියෙනවා වගේ ඒ දුක නිවෙන මාවත කියලා දුන්නු ශාස්ත්‍රඥ වහන්සේ නමකගේ යුගයක ඒ දුක නිමා කරන මඟ කියලා දෙන වටපිටාවක ඒක තේරුම් ගන්න පුළුවන් ආත්ම භාවිකුත් ඇතුව ජීවත් වෙන්න ලැබීම. ඉතින් මේ පින්වත් හැම දෙනාමත් පුබ්බේචකත පුඤ්ඤතා පෙර කළ පින් ඇති අයයි. ඒ නිසා පින්වතුනි අද දවසේදී අපි ටිකක් බුද්ධිමත් වෙන්නට ඕනේ. වැඩ කටයුතු ලෝකේ තුල හැමදාම තියනවා ඒක ඉවරයක් නැහැ. නමුත් ඒ වැඩ කටයුතු ASCII වුණත් මේ ධර්මය අතහරින්න නැතුව ධර්මයේ තේරුම් කරගෙන ජීවිතයෙන් දුක අයින් කරගන්නට අපි හැමදෙනාම වෙහෙසිය යුතුයි පින්වතුනි. අපිට බොහෝ වෙලාවට හිතෙන්නේ ප්‍රශ්න ගැටලු කරදර තියනවා මේවා ඉවර වෙලා බණ භාවනා කරනවා කියලා. නමුත් පින්වතුනි ජීවිතයක ප්‍රශ්න ගැටලු කරදර ඉවර වෙලා බණ භාවනා කරනවා කියන එකක් නම් හම්බ වෙන්නේ නැහැ. හරියට කෙනෙක් මූද අයිනේ වෙරළට ගිහිල්ලා රැල්ල ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා වගේ නාන්න. රැල්ල ඉවරනහම නානවා කියලා බලාගෙන ඉන්නවා නම් ඒ මිනිහට කවදාවත් නාන්න වෙන්නේ නැහනේ. නානවා නම් රැල්ල තියෙද්දි මේ මැද්දටම පැනලා නෑවොත් තමයි. ඉතින් ජීවිතයක ප්‍රශ්න ගැටලු කරදර මේවට විසඳුම් ඉවර වෙලා බණ භාවනා කරනවා කියන එකක් එන්නේ රැල්ල වගේ ජීවිතයට එකක් යනකොට එකක් යනකොට එකක්. පින්වතුන්ට හිතෙන්න පුළුවන් මට මෙච්චර කරදරනේ
අපිට මෙච්චර දේවල් මේක තමයි ලෝකේ කතාව. හැමෝටම ওই විදිහමයි. ඔය හින්දමයි බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදෙන මාවත කියලා දෙන්න මේ ලෝකෙන් මිදෙන්න මාවත කියලා දෙන්න මේ ධර්ම දේශනා කළේ. පින්වතුනි මේට පෙර අපි කොතනක හරි ඉපදලා හිටියානම් එදත් මේ වගේමයි අපිට ලෝකේ ඇත්ත උනේ. ඒ අම්මට සමහරට අදටත් වඩා ආදරය වෙන්න ඇති. තාත්තට සහෝදරයන්ට දරුවන්ට මේ විදිහටම. එදත් දරුමල්ලන්ගේ වැඩ කටයුතු තිබුණු හින්දා, ගේ දොර වැඩ කටයුතු තිබුණු හින්දා එදත් බණ අහන්න බැරි වෙන්න ඇති අපිට. ඒ හින්දා වන භාවනා කරන්ද බැරි වුණා. ගෙවල් දොරවල් හැදුවා, දරුවෝ ඉස්කෝලේ යවලා ටියුෂන් යවලා එදත් ටියුෂන් නම් තියෙන්නේ නැති ඇති ඉස්සර. ඉතින් මොන විදිහට හරි ඔහොම කටයුතු කළ නිසා අපි විමුක්තිය මාවත අතහැරුණා. විමුක්තිය මාවත පැත්තකින් දබලා ලෝකේ කෙලෙස් ටිකේ මූණ බලපු නිසා අපිට ධර්මය අවබෝධ වුණේ. ඉතින් අපේ මරණාසන්න මොහොත වෙනකොට අපි ආදරෙන් රැකපු බලපු මුළු අවුරුදු 100ක් කියන 100 පුරාවටම වෙහෙසිච්ච ඔක්කොම එක චිත්තක්ෂණයකින් වතුරේ ඔක්කොම අතහැරියා. අතහැරලා මෙතෙන්ට ආවා. දැන් ඒ නෑදෑයෝ දන්නෙත් නෑ, සහෝදරයෝ දන්නෙත් නෑ. උදේම නැගිටලා හවස වෙනකම් වැඩ කළා ගොඩ නැගිලි හැදුවා නම් ඒව ගැන දන්නෙත් නෑ. ඔන්න ඒ පැත්තක් මුකුත් මතක නෑ. දැන් මෙතෙන්ට ආවහම දැන් මේක ඇත්තම වෙලා මේකත් අර වගේ මේ අවුරුදු 50 මේක සංකල්පයක් නෙමෙයි. ඇස් නුවණක් තියෙන කෙනෙකුට අස්පනා පිට පෙනෙන සිද්ධියක්. හොඳට ජීවිතයේ ආපහු හැරිලා බලන්න අවුරුදු 100කින් එහා පැත්තේ කවුරුවත් ඉන්නවද කියලා දන්න පෙනෙන ලේසියෙන් හොයන්න පුළුවන්ද? ඉන්නවද කවුරුවත්? දන්න හඳුනන කෙනෙක් නැහැ. එහෙනම් උදේ පාන්දර කරුවලේ වැඩට ගිහිල්ලා පාන්දර ආපහු කරුවලේ හවස වෙලා ගෙදර එච්චරට මහන්සිය මේව හොයලා හදලා මමම වෙලා මගේම වෙලා ඔන්න මේ කටයුතු කරන මේ දරුවෝ මගේම වෙලා. ඉතින් මේ බණ භාවනා කරන්නත් විවේකයක් වෙලාවක් නැහැ. මේ ජීවිතේ කොයි මොහොතක හරි එක චිත්තක්ෂණයකින් ඔච්චර මහන්සි වෙලා කටයුතු කරපුව ඔක්කොම අතහැරෙනවා. ආයෙත් කොතනක හරි ඉපදුනහම මේ වගේම ආත්ම භාවයක් දැන් මේව මුකුත් මතක නැති වෙනවා. පින්වතුනි ස්ථීර නවාතනක් නැතුව තනින් තැනට මගේ කිය රැකවරණයක් හොයාගන්න තැන් හොය යන මේ අම්බලන් සහගත ජීවිතේම දුක් සහිතයි පින්වතුනි. ජීවිතය ගැන ටිකක් හිතලා බලන්න කියන එක බණ කියන්නේ ඉස්සෙල්ලා ඕගලන්ට මතක් කරනවා. ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය දුවන්නම් වාලේ දුවන සසර ඒ මේ අත දුවනෝ සැරිසරනෝ මිසක ජීවිතේ දිහාවට හැරිලා බලන්නේ නැහැ කවුරුවත් ලේසියෙන්. ඇත්තටම අපි කරන්නේ මොකක්ද කියලා තමන්ගෙන් අහන්නේ නැහැ කවුරුවත්. මොනවා හරි දෙයක් කරනවා මිසක අපි මොකක්ද කරන්නේ කියන එක හිතන්නේ නැහැ. අපිට ඉස්සරහින් යන අය මැරිලා වැටෙනවා. අබල දුබල අය පෙනෙනවා. මේ වගේ ආදීනෝ බොහෝ සෙයින් පෙනෙද්දිත් අපි ඒ ගැන හැඟීමක්වත් නැතුව මට එහෙම වෙන්නේ නෑ වගේ කියන තැනකින් ජීවත් වෙන්නේ. අනිත් අය මැරුණාට මම මැරෙන්නේ නැහැ වගේ තැනකින් තමයි අපේ හැඟීම් තියෙන්නේ. හැම කෙනෙක් ගාවම තියෙන මේ කෙලෙසි හැටි. ඉතින් පින්වතුන්ට මතක් කරනවා මෙන්න මේ ගතියයි පින්වතුනි ලෝකේ හදන්නේ. ඉතින් මෙන්න මේ ධර්මය අවබෝධ වුණොත් තමයි මෙන්න මේ තනින් තන ඇත්ත කරමින් తත්‍ර අභිනන්දනය කියලා කියන්නේ ඒ තන සතුටින් ඇලෙන. දැන් මේ ජීවිතේ බොහෝම සතුටින් ඇලුනා අම්මා තාත්තා දුව පුතා කියලා මෙතන අතහැරිය තව කොතනක හරි හිටියාම
එතන බොහෝම සතුටින් ඇලෙනවා. එතන සතුටින් ඇලෙන ගතිය ඇති මෙන්න මේ කෙලෙසය අයින් කළ දුක අයින් කරගන්න පුළුවන් වෙන්නේ අපිට මේ ධර්මය තේරුම. ඉතින් මම මේ අද පෙන්වන්න හදන ධර්මයේ හරීම වටින ගැඹුරු ටිකක් හැබැයි. ඊටමත් උවමනාවෙන් ඕනෑකමින් අහගෙන හිටියොත් අපිට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ධර්මය අවබෝධ කරගෙන මේ දුක මේ ජීවිතේම ගෙවා දාන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙතන ඉඳලා පෙන්වන මේ කරුණ ටික බොහෝම උවමනාවෙන්ම ශ්‍රවණය කරන්ට කියලා නැවතත් මතක් කරනවා. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක රජගහ නුවර මල්ලයන්ගේ උරුවෙල කියන නියංගමේ වාසය කළා. ඒ උරුවෙල් දනව්වේ හිටියා භද්‍රක ගාමිණී කියලා එක පුරුෂයෙක් ගෘහපතියෙක්. මෙන්න මේ භද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මේ සූත්‍රය මම අද දේශනා කරන්න හදන සූත්‍රයේ නම භද්‍රක සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩේ මේ භද්‍රක සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ භද්‍රක ගාමිණී ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට දුකී ඇතිවීමත් දුකී නැතිවීමත් දෙක කියලා දෙනසේක්වා. මොකද්ද කිව්වේ? දුකේ ඇතිවීමත් දුක ඇති වෙන හැටිත් දුක නැති වෙන හැටිත් කියලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, භද්‍රක, අතීතයෙන් මම දුක ඇති වෙන හා නැති වෙන හැටි කිව්වොත් ඔබට විමති ඇති වෙන්න පුළුවන්, සැක සංකා ඇති වෙන්න පුළුවන්. අතීතේ නිරුද්ධ වෙච්ච දෙයක් නිසා. අනාගතෙන් දුක ඇති වෙච්ච හැටි හා නැති වෙන හැටි කිව්වොත් ඔබට සැක ඇති වෙන්න පුළුවන්, විමති ඇති වෙන්න පුළුවන්. අනාගතේ තාම ඉපදිලා නැති නිසා. භද්‍රක, මම ඔබට මේ දැන් මෙතන ඉන්න මේ නුඹට මේ දැන් බලා ගන්න පුළුවන් විදිහට වර්තමානයේකින්ම කියලා දෙන්න කියලා ඒ භද්‍රක ගාමිණීගෙන් අහනවා, භද්‍රක, මේ උරුවෙල් දනව්වේ ඉන්නවද යම් කිසි පුද්ගලයෙකුගේ නැසීම නිසා, බැඳීම නිසා, හිංසනය නිසා යම් පුද්ගලයෙකුට නැසීමක්, බැඳීමක්, හිංසනයක් ඇති වුණොත් ඒ හේතුයෙන් ඔබට දුක එන්න පුළුවන් අය මේ උරුවෙල් දනව්වේ ඉන්නවද? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා. යම් පුද්ගලයෙකුගේ නැසීම නිසා, බැඳීම නිසා, හිංසනය නිසා ඔබට දුක් දුම්නස් එන්නේ නැති අයත් මේ උරුවෙල් දනව්වේ ඉන්නවද? එහෙමයි ස්වාමීනි, ඉන්නවා. හොඳයි භද්‍රක, ඔබම ටිකක් මෙනෙහි කළා බලන්න, මෙච්චර සෙනග ඉන්න මිනිස්සු එන්න මේ උරුවෙල් දනව්වේ. යම් පිරිසකගේ නැසීම ඔබට දුකක් වෙනවා නම්, යම් කිසි පිරිසකගේ බන්ධනය ඔබට දුකක් නම්, යම් කිසි පිරිසකට ඌ හිංසනය ඔබට දුකක් වෙයි නම්, එබඳු පුද්ගලයෝ දිහාත් හොඳට හිත මෙහෙවන්න. යම් පුද්ගලයෙකුගේ නැසීමක් වෙයි නම්, බන්ධනයක් වෙයි නම්,
බන්ධන කියන්නේ හිරේ විලංගුවේ වගේ වැටීමක් වේ නම් ඒ අයට හිංසනයක් වේ නම් ඔබට දුක් දුම්නස් එන්නේ නැති පිරිස් දිහා හිත මෙහෙවල බලන්න. මේ දෙකේ කොතනක හරි ඔබට වෙනසක් අහු වෙනවද? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ. මොකද්ද භද්‍රක වෙනස? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙකුගේ නැසීම නිසා, බැඳීම නිසා, හිංසනය නිසා මට දුක ඇති වෙනවා නම් ඒ අය කෙරෙහි මගේ චන්ද රාගයක් තියෙනවා. ඒ අයට මම කැමති. ඒ අයට මම ටිකක් ආදරෙයි වගේ ගතිය තේරෙනවා. යම් කිසි කෙනෙකුගේ නැසීම නිසා, බැඳීම නිසා, හිංසනය නිසා මට දුක එන්නේ නැත්තම් ඒ අයට මගේ හිතේ සෙනෙහසක් නැහැ, ආදරයක් නැහැ, බැඳීමක් නැහැ. භද්‍රක එහෙනම් හොඳට දකින්න මේ දුකට හේතුව තණ්හාවයි කියලා. දුකට හේතුව මෙන්න මේ තණ්හාවයි. ඔන්න ඔය තණ්හාව නැති වෙච්ච දවසට, ඔය තණ්හාව නැති කළ දවසට දුක නැති වෙනවා කියලා පෙන්වනවා. මේ ටික පෙන්වුවාම පින්වතුනි ඒ භද්‍රක ගාමිනී බොහෝ සෙයින් සතුටු වුණා. ඒකාන්තෙන් අද්භූතයි ස්වාමීනි, ඒකාන්තෙන් ආශ්චර්යයක්. මේ දුකට හේතුව තණ්හාවයි කියන කාරණාව අපි දැනගෙන හිටියේ නෑ. අපි දැකලා තිබුණේ නැහැ කියලා ඒ දුකට හේතු තණ්හාව අවබෝධ කරගෙන තණ්හාවගේ අවබෝධය දැකලා දුක අවසන් කරන මාවත දැකලා ගොඩාක් සතුටු වුණා. දිවි හිමිකොට සරණ ගිය උපාසකයෙක් කොට දරන්නත් කිව්වා. ධර්මයේ පෙන්නනවා එයා ditthi සම්පන්න වෙච්ච පුද්ගලයෙකුත් වුණා. සෝවාන් වෙච්ච පුද්ගලයෙකුත් වුණා. ඉතින් මෙන්න මේ කාරණාව අපි ටිකක් බැලුවොත් ඔය වචන ටික තිබුණාට ඕකට කියන්නේ පින්වතුනි පෙළ දහම කියලා. ඔය පෙළේ අර්ථයත් එක්කමයි බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිනීට කියන්නේ. කිසිම වෙලාවක පින්වතුනි අර්ථය කියන එක පොතේ නැහැ. අර්ථය කියන එක කෙනා කෙනාගේ ජීවිතෙන් දකින්න ඕනේ. උතන තියෙන්නේ පෙළ දහම. ඉතින් යම් කිසි කෙනෙකුට දුක ඇති වෙන්නේ තණ්හාව නිසා නේද කියන කාරණාව, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනව නේද කියන කාරණාව තේරුම් ගත්තොත්, දකින්න පුළුවන් වුණොත් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. තණ්හාව නැති කළොත් සියලු දුක අවසන් කළා උතුම් අරිහත්ත්වයටපත් වුණා කියලා කියනවා. මෙන්න මේ සූත්‍රයේ අර්ථය අපි ටිකක් නුවණින් මෙනෙහි කරමු. කොහොමද මේක උනේ, කොහොමද මේක වෙන්නේ කියලා. හොඳයි, මේ පින්වුතුන්ගෙම අපි පටන් ගමු. පින්වුතුන් මෙහෙම ඉඳගෙන ඉන්නකොට S2 වහගෙන මේ ඉන්දේර මුල්ල ග්‍රාමයේ දිශාවටම හිත මෙහෙवला සැරිසරලා බැලුවොත්, කොළඹ දිශාවටම හිත මෙහෙवला සැරිසරලා බැලුවොත්, ඕගොල්ලෝ බලන්න යම් පුද්ගලයෙකුගේ නැසීම නිසා, බන්ධනය නිසා, හිංසනය නිසා ඕගොල්ලන්ට දුක එන අය ඉන්නවද කියලා. අපි කිව්වොත් මෙහෙම හෙට මහ විශාල ගම් වතුරක් ගලාගෙන එනවා, ගලනවා. නැත්තම් මෙහෙම දැන් ඕගොල්ලෝ ඉන්න මෙතෙන්ට ඇරෙන්න ඉන්දේර මුල්ල යට කරගෙන මේ වටපිටාව විනාශ කරගෙන කිසු දෙයක් කෙනෙක් ඉතුරු නොවන මහ විශාල ජල කඳක් ගලාගෙන එනවා කිව්වොත්, ඕගොල්ලන්ගේ නැසෙන්න, ඕගොල්ලන්ට දුක එන්න පුළුවන් අය ඉන්නවද කියලා බලන්න මේ වටපිටාවේ. එතකොට
එහෙම මහ විශාල ජල කඳක් ගලාගෙන එනකොට ඕගොල්ලන්ට දුක එන්නේ නැති අයත් ඉන්නවද කියලා බලන්න. එහෙම බැලුවොත් මොකද්ද තේරෙන්නේ? ඉන්නවා කියලා නේ. ඉන්නවද? දන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා මේ සවැත් නුවරම මහා ගින්නකින් දැවිගෙන එනවනම් ඒ ගින්නකින් දැවිලා පිච්චිලා විනාශ වෙනකොට දුක එන කිසිම දෙයක් මගේ සවැත් නුවර නැහැ. ඒ හින්දා මම ගොඩාක් සතුටින් ඉන්නවා කියලා. අපි මෙතන හිටියට අපි බොහෝ දේවල් බොහෝ ඈත තියලා අපි ඇවිල්ලා තියෙනවා. දෙමෝපියෝ සහෝදරයෝ නෑදෑයෝ දූ දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් ගොඩාක් දේවල් අපේ දේවල් තියනවා නේද? එතකොට යම් විනාශයක් වෙනකොට ඒවට හසු වෙලා නැසෙන්න පුළුවන් වෙනසෙන්න පුළුවන් දේවල් අපේ තියෙන හින්දා මෙතන හිටියට ඒ දේවල් විනාශ වෙනකොට අපිට දුක එන්නේ. දැන් එතන නෙමෙයි අපේ පරේෂණය. අපි කියමු මේ ඉන්ද්‍රිය මුල් විනාශ වේගන එනකොට කෙනෙකුගේ නැසීම බැඳීම නිසා ඕගොල්ලන්ට දුක් දුම්නස් එනවා නම් කෙනෙක්ගේ නැසීම බැඳීම හිංසන නිසා දුක් දුම්නස් එන්නේ නැත්නම් එබඳු අය ඉන්නවා කියලා ඕගොල්ලන්ට තේරෙනවනේ. එතකොට කෙනෙක්ගේ නැසීම නිසා බැඳීම නිසා හිංසන නිසා දුක එනවා නම් ඒකට හේතුව මොකක්ද කියලා අහුවොත් මේට අවුරුදු දහස් ගානකට 2000 ගානකට එහා භද්‍රක ගාමිණීට කියපු වචනේ අද අපිටත් එහෙමම තේරෙනවා. ඒ දුක එනවනම් අපිට හොඳට තේරෙනවා ඒ අය කෙරේ අපේ චන්දරාගයක් තියෙනවා කියලා නේද? දැන් අපි මෙන්න මේ චන්දරාගය පොඩ්ඩක් බලමු. දරුවන්ට අපි ආදරේ, දෙමව්පියන්ට ආදරේ, සහෝදරයන්ට ආදරේ, ඥාතීන්ට, හිතයිසින්ට, යාළු මිත්‍රයන්ට අපි ආදරේ කැමති නේද? අපි කැමති ආදරේ කරන අය ඉන්නවා. දැන් ඔය මට්ටම අපි ටිකක් නොදන්නවමත් නෙමෙයි නේද? ඒ කියන්නේ දුකට හේතුව තණ්හාව තමයි. තණ්හාව නිසා දුක එන්නේ කියලා. නමුත් අපිට තණ්හාව අවබෝධ වුන්නේ නැහැ. තණ්හාව අවබෝධ වුණොත් මේ පුද්ගල භාවයම අහෝසි වෙන්නට ඕනේ. අපි හොඳට ටිකක් බලමු ඒ දුක ඇති කරන හේතුව කොහොමද ඇති උනේ කියලා. සාකෝ පනේ සා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. දැන් පින්නවා ඒ යම් කිසි කෙනෙකුගේ නැසීම බැඳීම හිංසන නිසා අපිට දුක් එනවනම් ඒකට හේතුව ඒ දේට ඒ අයට අපේ හිතේ යම් කැමැත්තක් තියෙනවා කියන එක මේ පරේෂණයෙන් අපිට හමු වුණා නේද? හරි. දැන් අපිට පැහැදිලි දුකට හේතුව තණ්හාව කියන එක පැහැදිලි. දැන් තණ්හාව කියන එක අපි හඳුනා ගන්න ඕනේ. තණ්හාව කියන එක දුකට හේතුව නම් තණ්හාව කියලා පැහැදිලි. මොකද අපි තණ්හා කරන වස්තු විනාශ වෙනකොටයි දුක එන්නේ කියන එක අපිට ඔප්පු වුණා. මොකද ඔක්කොම ඉන්න මිනිස්සු සත්වය මරුණාට අපිට දුක ආවේ නැතිකම නිසා. හැම ද්‍රව්‍යයක්ම විනාශ වුණාට අපිට දුක ආවේ නැති නිසා. අපි කැමති ඔක්කොම සත්තු නැසෙන සිද්ධියකදී අපි කැමති අය විතරක් අරමුණු කරගෙන දැන් සිද්ධිය උනේ ඔක්කොම සත්වයෝ මැරෙන සිද්ධියක්. සිද්ධිය උනේ ඔක්කොම ද්‍රව්‍ය නැසෙන සිද්ධියක්. නමුත් අපිට දුක ආවේ නැහැ ඔක්කොම මැරෙන අයගෙන් ඔක්කොම නැසෙන දෙයින්. අපිට දුක ආවේ සීමා සහිත වස්තුවකින් සීමා සහිත කිරිසකින්. ඒ අපිට දුක ආපු වස්තු දිහා අපිට දුක ආපු අය දිහා
හොඳට බැලුවාම අපිට තේරුණා ඒ වස්තුන්ට ඒ අයට අපේ හිතේ ඡන්ද රාගයක් කැමැත්තක් තියෙන බව. යම් පුද්ගලයෙක් නැසීම නිසා යම් ධර්මයක් යම් දෙයක් නැසීම නිසා දුක නාවනම් ඒව කෙරෙහි අපේ ලොකු බැඳීමක් නොතිබුණු බව අපිට තේරුණා. ඒ නිසා දුකට හේතුව තණ්හාව කියලා අපිට තේරෙනවා. දුකට හේතුව තණ්හාවයි කියලා තේරෙන කොටසෙන් තේරෙන්නේ හොඳට දුක. දුක මෙන්න මෙහෙමයි. තණ්හාව නිසා ඇතිවෙන ධර්මීයකුයි දුක කිව්වහම ඔය තණ්හාව කියන තැන ඉඳලා තියෙන්නේ දුකේ අවබෝධයට පාර. ඔතනින් තණ්හාව නෙමෙයි ඕගලන්ට අවබෝධ වෙන්නේ දුකයි අවබෝධ වෙන්නේ. දුක ඇති උනේ මෙහෙමයි කියන කාරණාව. දැන් දුක ඇතිකරන්න හේතු වෙච්ච තණ්හාව ගැන ඕගලන්ට අවබෝධය නැති වුණොත් තණ්හාව ගැන අවබෝධය නැති වුණොත් ওই තණ්හාව නැති කරන්න බෑ, මුකුත් කරන්න බෑ, නිකන් දැනගෙන ඉන්න විතරයි වෙන්නේ. ඒ නිසා දැන් ඒ දුක ඇති කරපු තණ්හාව අපි අවබෝධ කරගත යුතුයි. දුක ඇති කරපු කියනකොට මනෝමය සිද්ධියක් නෙමෙයි. දැන් පින්වතුන්ටම තේරෙන්න ඕනේ මෙහෙම ඉන්නකොට ඕගොල්ලෝ මේ වටපිටාවේ හිතින් සිසාරා බලනකොට මේ අය මැරුණොත්, මේ අය නැති වුණොත්, මේ දේවල් නැති වුණොත් තමයි මේ දුක එන්නේ කියලා ඕගොල්ලන්ට තේරුණා හිතට. ඒ ද්‍රව්‍ය වලට ඒ පුද්ගලයන්ට විතරක් මෙච්චර ද්‍රව්‍ය තියෙන මෙච්චර පුද්ගලයෝ ඉන්න මේ වටපිටාවක් තුල මේ වගේ කීප දෙනෙකුට තණ්හාවක් ඇති උනේ, ද්‍රව්‍ය කීපයකට තණ්හාව ඇති උනේ කොහොමද කියන සිද්ධිය හොයාගන්න ඕනේ. අන්න එතනයි මේ දුකෙන් නිදහස් වීමේ උත්තරය හැම්බෙන්නේ. මොකද යෝ තස්සා ඒව තණ්හාය අශේෂෝ විරාග චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලෝ. දුක්ඛ නිරෝධය කියන්නේ ඒ තණ්හාවගේ ඉතුරු නොකොට නැති කිරීම, ගෙවා දැමීමක්, අත්හැරී දැමීමක් තියෙනවා නම් ඒකයි දුකේ නිදහස, දුකේ නිවීම. ඒතර තණ්හාව අවබෝධ වෙන්න ඕනේ. කොහොමද තණ්හාව අපි අවබෝධ කරගන්නේ? තණ්හාව උපදින හැටි, පවතින හැටි තේරුම් ගන්න ඕනේ. තණ්හාව කෙනෙක් තේරුම් ගන්න ඕනේ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ, කොහෙද පවතින්නේ? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති. රූපා ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති. මේ විදිහටම කන, ශබ්දේ, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ, සිත, ධම්ම කියලා මේ ආයතන 6 හරහා ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, මේ සිත් 6, ස්පර්ශ 6, වේදනා 6, සංඥා 6, චේතනා 6, විතක්ක 6, විචාර 6 කියලා කාරණා 60ක් තියෙනවා අපි ගාව. මේ දොරටු 6න් මේ තණ්හාව උපදින්න පවතින්න. දැන් අපි පරිේශනයක් හැම වෙලාවෙම පොතපතට සීමා වෙන්න එපා. එදිනෙදා තමන්ගේ ස්වභාවික ජීවිතේටම යන්න. මේ ප්‍රශ්නේ ලියා ගන්න නම් වෙන්නේ එහෙම. දැනුම්කට වෙන්න එපා. අපි කියමු ඕගොල්ලෝ මෙහෙම හිත සිසාරා යවනකොට gedara ඉන්න දරුවා සිහි වුණා. අනේ ගම් වතුරක් ආවෝ, තුලිසුලඟක් ආවෝ, දරුවා නම් මැරුණොත් නම් මට දුකයි කියලා ඕගොල්ලන්ට හිතුණා කියන්නකෝ. දැන් මේ ගමේම මේ සුලිසුලඟට, ඒ ගින්නට, ඒ ජලයට තව බොහෝ අය මැරෙනවා.
ඒක ඉලක්ක නොවේ දරුවා විතරයි අපි ඉලක්ක උනේ. දැන් බලමු එහෙම දරුවා කියලා කෙනෙක් ඉලක්ක වෙලා තණ්හාව තිබුණාම තමන්ගේ තණ්හාව යෙදිලා තියෙන වස්තුව නැසුණාමයි දුක එන්නේ. දැන් මේ පරේෂණේ අපි පොඩ්ඩක් බලමු. පින්වතුනි මෙන්න මේ කාරණා ටිකට හොඳ අවධානය යොමු කරන්න. අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියන කාරණාව හසු වෙනවා මේකෙන්. හැමදාම පින්වතුනි අපි දැක්කත් නැතත් දැනගත්තත් නැතත් අපේ ඇස් ඉදිරි පිටට එන්නේ රූපයක්. ඊ රූපය නිර්මිත වෙලා තියෙන්නේ කන බොන ආහාරයෙන්. කන බොන බත්තට ටිකක් සිහි කරන්න සත්‍යක හෝ පුද්ගලයක හෝ සත්පුද්ගල කොටස්ද නෑ. බත් පාන් කව්පි පිට්ටු රොටි ඉන්දියප්ප කියන මෙන්න මේ ආහාරයට තමයි කබලින්ක ආහාරය කියන්නේ. ඕක තමයි හේතුව. ඒ හේතුව නිසා යම් අවකාශ ධාතුව අහුරාගෙන ඉන්න රූප මිටියක් රාශි වෙනවා. ඒ රූප මිටියේ කය කියන්නේ කොට්ටාස කියන එක. කොට්ටාස කොටස් 32ක් තියෙනවා. කෙස් ලොම්. දැන් මේ දරුවෙක් ගැන හෝ දරුවා ගැන නෙමෙයි මේ කියන්නේ. කෙස් ලොම් නිය දත් හම මස් නහර ඇට මේ වගේ කුණුප කොටස් 32ක් තියෙයි. මෙන්න මේ 32ම හැදිලා තියෙන්නේ කන බොන ආහාරය නැමැති හේතුවක ඵලයක් හැටියට. ආහාරයේ හේතුව ඒ ආහාරය නැමැති හේතුව නිසා තමයි මේ කොටස් ටිකම හැදෙන්නේ. ඔන්න ඔය කොටස් ටික ඇසුරු කරගෙන පවතින රූපයක් තමයි අපේ ඇස් ඉදිරි පිටට එන්නේ. සත්ව පුද්ගල නොවන. මෙන්න මේ රූපේ ඇස් ඉදිරි පිටට එනකොට මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා ඔය විදිහෙම රූප නිමිත්තක් අපි හිතට අරගෙන හිතේ තියෙන නිමිත්තටයි අර රූපේ විදිහටම නිමිත්තක් හිතට අරගෙන හිතේ තියෙන නිමිත්තටයි අපි දරුවා කියලා නම් කරන්නේ. මේ මගේ දරුවා කියලා බොහොම ආදරයේ සෙනෙහස කියන ගත්. ඒ කියන්නේ මේ රූපේ බලාගෙන මම හිතනවා කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නේ මේ රූපේ විදිහම රූප සංඥාවකනුයි මේ හැසිරෙන්නේ අපි. මේ රූපය අපි නිකමට කිව්වොත් මේ හැඩ සටහන් පෙනෙන බව දිග් බව හතරස් බව හුලස් බව කියලා හැඩ සටහන් හඳුනන කමට නිල් පාට කහ පාට සුදු පාට කියලා වර්ණ හඳුනන කමටයි පින්වතුනි සංඥාව කියලා කියන්නේ. මේ විදිහම රූපයක් තියෙනවා. ඒ රූපේ නිසා පහළ වෙච්ච රූප සංඥාවක් මේ තියෙන්නේ. මේක මේ චක්කු සම්පස්සජා සංඥා. රූප සංඥාව චක්කු සම්පස්සෙන් උපන්න එකක්. මේ සංඥාවටයි ඕගොල්ලෝ රූපෙට හිතනවා කියලා හිතාගෙන හිතුවට මේ හිතේම ඇස් ඉදිරි පිටට උඹෙන් පවතින රූපය සතර මහා ධාතු රූපේ ඡායාව ඇහැ උදව්වෙන් හිතේ සංඥාවක් සටහනක් වෙන්නේ හැඩේ පෙන්නේ හිතට. ඒ හිතට පෙනෙන නිමිත්තටයි මේ දරුවා කියලා මේ පුද්ගලයෙක් කියලා අපි මෙහෙම හිතන්න හදනකොට අපි හිතලා තියෙන අපේ හිතටයි මේ. හිතට පෙනෙන අපිටනේ පෙනෙන්නේ. පෙනෙන දෙයට හිතන්නේ අපි. මේ සටහනට අපි නිකවන්ට කිව්වොත් හිතේම මේ රූපේ විදිහටම රූපයක් සංඥාවක් හිතට අරගෙන ওই සංඥාවටයි අපි දරුවා කියලා හිතන්නේ. මේ මගේ දරුවාගේ නම දරුවාගේ වයස මේකයි මම දරුවාගේ අම්මා මම දරුවාගේ තාත්තා එයාට සහෝදර මිත්‍රන අපි
ආයෝහනා සංඛාරා කියලා කියන්නේ එක නිමිත්තක් වටා කරුණු 10 ගණන් ලක්ෂ ගණනක් ගුණ කළ හැකි. ඒ නිමිති මම කැමති ආදරේ කියන අදහසින් අපි අපේ හිතේ තියෙන නිමිත්තමයි නැවත ඇසුරු කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? ඇහත් රූපයත් කියන දෙක උදව් කරගෙන දරුවා කියන නිමිත්තක් අපි හදාගෙන ඒ නිමිත්තටයි අපි ආදරේ සෙනෙහස කියන කාරණා ටික බැඳලා තියෙනවා. අපි දන්නේ මේ රූපය දකින්නකොටම ඇතිවෙන හිතේ ඇතිවෙන නිමිත්තකුයි තණ්හාව කියන කාරණාව බැඳලා තියෙන්නේ කියලා දන්නේ. අපේ හිතේ තියෙන ගති ටික දරුවා කියන අදහසයි දැක්මයි ගති ටිකයි ඔක්කොම අයිති අර රූපෙටයි කියලායි අපි මේ හිතාගෙන ඉන්නේ. ඒ හින්දා මේ රූපේ රකින්න හදන්නේ දරුවා කියලා. ඒකයි දැන් අපි කිව්වොත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවේසමන නිවේසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? ඇහැ රූප කන ශබ්ද මේකේ. මෙන්න මේ දෝෂේ හොයාගන්න බැරි. මම ඕගලන්ට උපමාවක් කියන්නම්. මේ තණ්හාව උපදින්නේ ඇහැ රූප දෙක හින්දා උපදින්නේ. උපදින තණ්හාව ඇහැ රූප දෙකම ඇසුරු කරගෙන පවතින හින්දා මේ දෝෂේ හොයන්න බැරි. උපමාව කිව්වේ යම් කෝටු කෑලි දෙකක් එකට ගැටෙනකොට ගින්නක් හටගත්තොත් ගින්න හටගන්න අර කෝටු කෑලි දෙක උදව් වුණා නේද? කෝටු කෑලි දෙක නිසා හටගත්ත ගින්න ඒ කෝටු කෑලි දෙකම ඇසුරු කරගෙන පවතිනවා. මේ කෝටු කෑලි දෙක ඇසුරු කරගෙන පවතින තා ගින්න තියෙනවා. දර ටික තියෙන තා ගින්න නැති වෙනවද? දර ටික ඇසුරු කරගෙන පවතින තා ගින්න තියෙනවා. යම් කලක දින්න නැති වෙන්න නම් මේ දර කෑලි දෙක නැති වෙන්න ඕනේ මිසක දර කෑලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න ආපහු පවතින්නේ දර කෑලි දෙක ඇසුරු කරගෙනම මිසක දර කෑලි දෙකේ ඇසුර නොලැබුවොත් මේ ගින්නට පවතින්න බෑමයි. දර කෑලි දෙක වගේ තමයි පින්වතුනි ඇහැයි රූපයයි දෙක. ඇහැයි රූපයයි දෙක හම්බ වෙනකොට මගේ දරුවා කියන සෙනෙහස ආදරය කියන ගතිය ඕගොල්ලෝ තුල උපදිනවා. උපන්න ඒ ගතිය ඇහැ රූපෙටම නැඹුරු වෙලා පවතිනකොට ඕගොල්ලන්ට දරුවා හැම බලන්න පුළුවන් රූපේ දරුවාගේ වගේ පෙනිලා තියෙනවා. මේ තණ්හාව ඇති කරපු ආයතන ටිකම බදාගෙන තණ්හාව තියෙන හින්දායි ඕගොල්ලෝ මේ ඇහැට රූපෙට ආස කරන්නේ. දරුවා කියන අදහසින්. මේක මේ පොඩි වැරදීමක් මම කියන එක තේරුම් ගන්න බලන්න. ගිනි පෙළි දෙක දර කැලි දෙක කියන්නේ ගින්දරද? නෑ. ගින්දර කියන්නේ දර කැලි දෙකද? නෑ. දර කැලි දෙක අනිකක් ගින්දර අනිකක් නේද? ගින්දර උපදවන්නයි පවතින්නයි දර කැලි දෙක හේතු වෙලා මිසක මේ ගින්දර උපදවන්නත් ගින්දර පවතින්නත් දර කැලි දෙක උපකාරයි මිසක දර කැලි දෙක ගින්දර වෙනවද? නෑ. ඒ වගේ ඕගොල්ලන්ට දරුවා කියන ආදරේ සෙනෙහස කියන ගතිය ඇහෙන් දකින්නකොටම Taman තුල උපදින්නත් මේ දරුවා කියලා හිතේ තියෙන ওই ගතිය පවතින්නත් ඇහැයි රූප දෙක උපකාර වෙලා මිසක ඇහැවත් රූපෙවත් දරුවාවත් දරු තණ්හාවවත් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දරුවා කියලා හිතෙන කැමැත්ත කියන තණ්හාව කියන එක හැම වෙලේම වැඩක් කළා. දරුවටයි තණ්හාව. ওই දරුවා කියන හැඟීමමයි තණ්හාවට තව නමක් තමයි මේ දරුවා කියන නිමිත්ත. ওই නිමිත්තටයි දරුවා කියන්නේ. ඇහෙන් බලනකොටම දරුවා කියන අදහස උපදිනවා. ඇහැ රූපේ බලාගෙනම පවතිනවා. ඕක නොදන්න නිසා මේ රූපේ දකිනකොටම දරුවා කියන සෙනෙහස ආදරය කියන ගති උපදිනවා.
මේ උපන්න ගති මේ ඇහත් රූප ඔය ගතිය ඇහැට රූපෙට තබන තාක් අර ගින්න දර කැලි දෙක ඇසුරු කරන තාක් ගින්න නිවෙන්නේ නැහැ වගේ දරුවා කියලා හිතෙන ගතිය ආපහු දරුවව ඇහින් බලන්න පුළුවන් මේ රූපේ දරුවගේ කියන හැඟීම ඕගලන්ට ඇති තාක් දරු සෙනෙහස කියන ගින්න නිවෙන්නේ නැහැ මේ පැත්තේ. හොඳට මතක තබා ගන්න මේ තණ්හාව නිවෙන්නේ නැහැ මේ ආයතන මේ ගින්න ඇති කරපු දර කැලි දෙක ඇසුරු කරගෙන ඉන්න තාක් ගින්න නිවෙන්නේ නැහැ. මේක මං කියන එක ගැඹුරුයි. නමුත් මේක තේරුම් ගන්න මේ කාරණාව තේරුම් ගන්න බැරුවයි සතර අපි ඇවිද්දේ. හොඳයි. gedara ෆොටෝ එකක් ගහලා තියෙනවනම් බිත්තියේ හොඳට බලන්න බිත්තිය කියන්නේ ෆොටෝ එක කියන්නේ කඩදාසියකුයි තින්ත ටිකකුයිනේ. පුද්ගලික සත්‍යයක් නෙමෙයි. ඒ ෆොටෝ එක දිහා බලනකොට ඔන්න ඇහැයි රූපයයි දෙක. ඒ ෆොටෝ එක තමයි රූපේ. මේ ඇහැ දර කැලි දෙක වගේ. දරුවා කියන හැඟීම් ටික ගති ටික එන්නේ නැද්ද කියලා බලන්න. එනවා. නේ? අන්න දරුවා කියන ආදරයේ සෙනෙහස කියන හැඟීම් ටිකත් එක්කම එන්නේ නැද්ද කියලා බලන්න. එනවා. එතකොට ඒ ඇහැවත් ඒ රූපෙවත් දරුවද? නෑ. ඒ දෙන්න නිසා දරුවා කියන හැඟීම ආවහම ඒ හැඟීම ආපහු ඇහැ රූප බලාගෙන තිබුණොත් ඕගලන්ට සජීවී නැති හින්දා මේ දරුවගේ ෆොටෝ එක කියන තැනකින්වත් හිටිනවා. ෆොටෝ එකටත් තණ්හාවයි. බැරි වෙලා ওই ෆොටෝ එකට හරි කවුරු හරි ගැහුවොත් ගිනි තිබ්බොත් දරුවගේ ෆොටෝ එක නැති කෙරුවා කියලා තරහින් නැති වෙයිද? එනවා. තින්ත ටිකක් කඩදාසියක්. ඒ ෆොටෝ එක දරුවගේ ෆොටෝ එක උනේ කියනකොට හොඳට බලන්න දරුවා කියන හැඟීම නිමිත්. ඒ කියන්නේ ඕක නොදන්න කෙනෙක් ආවොත් ওই රූපේ දැක්කහම ওই හැඟීම් ටික මේ දරුවගේ ෆොටෝ එක කියලා තරහ ගන්න සිතුවිලි උපදින්න යමක් උපදිනවද? නෑ. Tamanට ඒ රූපේ දකින්නකොටම මේ දරුවා කියන හැඟීම එතකොට දරුවා කියන එක සිහි වෙනකොට තණ්හාව ඒකම තණ්හාව ඇතිතක් දරුවා සිහි වෙනවා දරුවා ඇතිතක් තණ්හාව සිහි වෙනවා දෙකම නිමිති මනසේ නිමිත්තක් ඇහැයි රූපයයි දෙක පිටරේ ගහලා තියෙන පින්තූරයයි ඇහැ දෙක තමයි ඇහැයි රූපයයි දෙක සාකෝපනේසා තණ්හා ඒ තණ්හාව උපදින්නේ කොහෙද ඇහැ රූප මුල් කරගෙන පවතින්නේ ඇහැ රූප මුල් කරගෙන දකින්නකොටම දරුවා කියන අදහස එනවා දැන් ඕගොල්ලෝ දන්නේ මේ ඇහැ රූපයයි දෙක ගැටෙනකොටම දරුවා කියලා හිත ආස කරන කැමැත්ත වෙන හැඟීමක් හිතේ ඉපදිලා කියන එක දන්නේ දන්නේ නැති වුණාම ඒ තණ්හාව හිතේ උපන්න ගතිය හිතේ ඒ ගතිය උපදවන්න හේතු වෙච්ච හේතු පැත්තටම බැඳෙනවා දරුවා මේ රූපේ දරුවගේ රූපේ මම ඇහින් දරුවා බලමින් ඉන්නේ කියලා හිතේ තියෙන gati ටික ඒ පැත්තටම බඳිනවා. පින්වතුනි මෙහෙම කළාම වෙන්නේ තණ්හාව යම් තාක්ද ඕගොල්ලන්ට ඇහැ රූප දෙක තියෙන තාක් දරුවා කියන තණ්හාව තියෙනවා. තණ්හාව ඇති තාක් ඕගොල්ලන්ට ඇහැ රූප තියෙනවා. ගින්න තියනවා කියලා කියන්නේ සාක්ෂි දරනවා දර තියනවා තාම කියන එකට. දර තියන තාක් ගින්න පවතිනවා. තින්වතුන්ට දරු ගින්න දරු සෙනෙහස කියන එක තියෙන්නේ දරුවගේ රූපේ මේ දරුවගේ රූපේ ඇහෙන් බලන්න පුළුවන් කියලා මේ නිමිත්ත උපදින්න හා පවතින්න ඇහැ උපකාර වෙලා මේ දරුවගේ රූපේ කියලා ওই රූපේ දරුවා කියන අදහස උපදින්නත් මේ රූපේ දරුවා කියන අදහසින් ওই අදහස පවතින්නත් උපකාර වෙලා මේ හිතේ දරුවා කියන අදහස යම්තාක් පවතීද පවතින්නේ ඔය අදහස උපදින්න හේතු වෙච්ච ඇහැ රූපෙට ආපහු ඒ අදහස අයිති කියන අදහස ඇතිතා. දැන් පින්වතුන්ට පෙනෙන්නේ නැහැ ඒ රූපේ හැම පෙනෙන්නේ නැහැ මස් පෙනෙන්නේ නැහැ නහර පෙනෙන්නේ නැහැ ඇට පෙනෙන්නේ නැහැ හොටු පෙනෙන්නේ නැහැ කබ පෙනෙන්නේ නැහැ කෙල පෙනෙන්නේ නැහැ මුත්‍රා පෙනෙන්නේ නැහැ අසුචි පෙනෙන්නේ නැහැ කිසිවක් පෙනෙන්නේ නැහැ. ඇයි ඒ එබඳු කොටස් තියෙන රූපය නිසා මගේ හිතේ දරුවා කියන නිමිත්ත ඇති උනේ.
මගේ හිතේ ඇතිවෙච්ච නිමිත්තෙම දැන් ඒ අදහස ඇති කරන්න හේතු වෙච්ච රූපෙම වහගෙන ඉන්නේ. දැන් ඕගොල්ලන්ට පෙනෙන්නේ මේ දරුවා කියන තැනක. ඔන්න ඔහොමයි ඕගොල්ලෝ කනබොන දැන් ගින්නෙන් නැසුනේ දරුවා නෙමෙයි. කනබොන ආහාරයෙන් හැදුණු අවකාශ ධාතුව අවුරාගෙන ඉන්න කුණුප කොටස් 32යි ගම් වතුරෙන් ඇවිල්ලා විනාශ වෙන්නේ. ඒබඳු කුණුප කොටස් 32ක් තියෙන තැනක මගේ මනසේ දරුවා කියන නිමිත්තක් ඇති වෙලා ඒ නිමිත්ත ඔය රූපය අසුරු කරගෙන පවතිනවා. ඒ හින්දා මගේ මනසේ තියෙන තණ්හාව පවත්තන්න හේතු වෙන රූපේ නැසෙන හින්දායි මට දුක එන්නේ. මං කියන එක තේරෙන්නේ නැද්ද? මේක ටිකක් ගැඹුරු කතාවක්. නමුත් වෙන්නේ මං කිව්වේ මේ වෙලා තියෙන දේ පොඩ්ඩක් බලන්න ඇස්සරලා පින්මුතුන් චිත්‍රපටි බලනවනේ නේද? හරි. චිත්‍රපටි බලන්නේ සිනමා ශාලාවකද ටීවී එකකද වැඩි වශයෙන්? ටීවී එකේද? ද සිනමා ශාලාවේද? ටීවී එකේ. හරි. හොඳයි. දැන් හොඳට අපි බලමු නෑ. ඒක තමයි අපේ ලෝකේ හැටි ඇත්ත. හොඳට බලන්න ටීවී එකේ ඉදිරියෙන් තියෙන තිරය. ස්ක්‍රීන් එක හැදිලා තියෙන මොනවද? වීදුරුනේ. වීදුරු වලින්. වීදුරු සත්වයක හෝ පුද්ගලයක හෝ සත්ව පුද්ගල කොටස්ද? නෑ. වීදුරුවේ කඩලා බැලුවොත් අපිට ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? ඒක ඇතුලේ නොයෙක් විදිහේ ඉලෙක්ට්‍රොනික අයිටම් කැලි තියෙනවානේ. ඕවට ඔය ඉංග්‍රීසියෙන් නම් කරනවා මොනවද? IC කියනවා, කන්ඩෙන්සර් කියනවා, ට්‍රාන්සිස්ටර් කියනවා, ඕවා තියෙනවා, වයර් කැලි තියෙනවා. ඔය වගේ පරිපත ටිකක් තියෙනවා. සර්කිට් එක. හරිද? ඔය වගේ ඒවා තියෙනවා. අහසෙන් එන්නේ ඔය ටීවී කියන තරංග වලට කියන චුද්ධ තරංග කියලා. ඔන්න ඔය තරංග එකතු කරගෙන ඔය කෑලි බෑලි ටිකත් එක්ක අන්තිමට වෙලා තියෙන්නේ ලොකු ආලෝක ධාරාවකුත් තියෙනවා. ඔය අතර ඩොට් සියුම් තරු වගේ ඔය ටීවී එකක සිග්නල් එහෙම නැති වෙච්චලා සූගලට දඟල ඔන්න ඔය තරුම තමයි තියෙන්නේ. තරු පෙනෙන සසරේ අපිට ඇවිදින්න වෙන්නේ ඔය තරු බලන හින්දාමයි. ඔන්න ඔය වගේ තරු නැත්තම් ඩොට් ගොඩාක් උදව් කරගෙන තමයි අපිට රූප පෙනෙන්නේ. එතකොට මේ තිරේ ඇතුලේ පෙනෙන රූප සත්‍යයේ පුද්ගලෙක්ගේ නෙමෙයි කියලා ඕගොල්ලෝ පිළිගන්නවද? පැහැදිලිද? පැහැදිලි. හොඳයි. ඒ දැන්නේ අපිට එහෙම පුද්ගලයෙක්ගේ සත්‍යයක් නෙමෙයි කියලා පැහැදිලි. නමුත් ටීවී බලන වෙලාවේදී, චිත්‍රපටිය බලන වෙලාවේදී බලන්න මේ සිද්ධිය දිහා ඒ රූපේ ඇත්තට සිහිය නැති වෙන හැම වාරයක් ගානෙම ඒ රූපයේ සත්‍යයේ පුද්ගලයෙක් කියන හැඟීම අපේ සිතේ ඇති කරලා ඇති කරපු හැඟීම ආපහු ටීවී එකේ තියෙන රූපෙම ඇසුරු කරගෙන පවතිනකොට ඒ රූපත් අපිට ඇත්ත මේවා වෙලා ටීවී එකෙත් ඇත්තම මිනිස්සු වගේ මානසික මට්ටමක් අපිට තියෙන්නේ. ඒකේ මිනිස්සු චිත්‍රපටි වල මිනිස්සු මැරිලා ඕගොල්ලෝ අඬලා නැද්ද ඇත්ත කියන්නේ? දුක හිතිලා නැද්ද කියන්නේ? හිතිලා තියෙනවා. අඬලා තියෙනවා නම් ඒ ඉන්න මිනිස්සු මැරිලා අඬලා තියෙනවා නම් මහලු මිනිස්සු හම්බෙලා දුක හිතිලා නැද්ද? ලෙඩ වෙච්ච ලෙඩු දැකලා දුක හිතිලා නැද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේව එන කාරණා දුක් ඔක්කොම ටික ටීවී එකකින් හම්බෙලා නැද්ද ඔයගලන්ට ඇතුලේ? හම්බෙලා තියෙනවා. ඔළුවක් තියෙනම් හොඳට සිහි කරලා බලන්න. අපි සිහි මෝඩේ වගේ ඔහි බලනවා මිසක ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනවා වගේ මෙච්චර අනාත්ම රූප ටිකක් තියෙන තැනක සත්ව පුද්ගල නොවන රූප ටිකක් තියෙන තැනක සත්ව පුද්ගල භාවයකින් අපි දුක් විඳිනවා නම් බලන්න අපි සත්ව පුද්ගල භාවයෙන් විඳින දුක් ටික කොහෙ තිබිලද ආවේ කියලා. පුද්ගලයෙක් ලෙඩ වීම නිසා මහලු වීම නිසා මැරිච්ච නිසා දුක් විඳිනවා නම් අර ටීවී එකේ තිරේ පැත්තෙන් ආපු ඒ රූප ටිකෙන් තිබුණද ලෙඩ වීමේ මහලු වීමේ දුක් දෙන රූප? නෑනේ. ඒ රූප ඇස් ඉදිරි පිටට එන ගානේ
මේ මහලු වුණා කියන අදහස මගේ සිතේ උපදිනවා. උපදින අදහස ආපහු රූපේ බලාගෙන පතිත වෙනකොට රූපේ මහලු වුණා වගේ පෙනෙන්නේ. මේ ලෙඩවීම, මහලු වීම, මරණය කියන මේ ගති වෙලා අපි නිකමට කිව්වොත් ඒ රූපය දකිනකොට අපේ සිතේ උපදිනවා සත්වයේ කියන හැඟීම, පුද්ගලයේ කියන හැඟීම. හැඟීම ඇතිවෙන්න උපකාර වෙච්ච ඒ රූපයේ පැත්තටම අපේ සිතේ හැඟීම යෙදුනහම ටීවී එක ඇතුලේ රූප අපිට ඇත්ත වෙනවා. ටීවී එක ඇතුලේ රූප ඇත්ත වෙන අපි මෙහෙම පොඩි සම්වර්ෂණයක් කරමු. පොඩි පරේෂණයක්. අපි යනවා මේ ලලිත් මහත්තයලා ගෙදර දවසක් කියන්නකො. යනකොට ලලිත් මහත්තයා චිත්‍රපටියක් බල ඉන්නවා අඬ. හරිද? කන්නංකර මහත්තයා ගෙදර දැන් චිත්‍රපටියක් බල ඉන්නවා අඬ. මොකද චිත්‍රපටිය ඇතුළේ පොඩි ළමයෙක් මැරිලා. දුක හිතෙන විදිහට තව කෙනෙක් තමයි ලොකු මිනිස්සෙක් පිහියකින් කරලා තමයි මරලා තියෙන්නේ. දැන් කොටපු මිනිස්සයා ගැන තරහක් තියෙනවා. මරණු ළමයා ගැන දුකකුත් තියෙනවා. දැන් ඔන්න අඬා ඉන්නවා. දැන් ඒක එතුමට පේන්නේ ඒක තමයි ලෝකේ කියන්නේ. එතුමට දැන් ඒක ඇත්තම සිද්ධියක්. එතුමට මොකෝත් ඉඩ නැහැ. දැන් ওই සිද්ධිය ඇත්තම වෙලා එතුමා මේ කෙනෙකුට වෙච්ච දෙයකින් අඬමින් ඉන්නේ. ළමයෙකුට මෙහෙම දෙයක් වෙච්ච දුකට අඬමින් ඉන්නේ. දැන් මේ ටීවී එක කතාවක් නෑ. ඇත්තම දේ එයා දැන් ඉන්නේ. ඔය දිහා පැත්තක ඉඳලා අපි බැලුවොත් පැත්තක ඉඳලා බලන අපිට තේරෙයි මේ ඇත්ත මොනතරම් මෝඩද කියලා. ඇයි? ඇස් ඉදිරි පිටට ආපු සත්ව පුද්ගල නොවන රූපයක් ඇස් ඉදිරි පිටට තබාගෙන ඒ රූපය ඇස් ඉදිරි පිටට එන සත්ව පුද්ගල නොවන රූපයක් ඇස් ඉදිරි පිටට තබාගෙන දරුවට මෙහෙම වුණා, ළමයෙකුට මෙහෙම වුණා කියලා රූප වෙනස් වෙන ගානේ දුක් විඳිනවා. එතකොට හිතේ තියෙන කෙලෙසයකට දුක් විඳිනවා. අනාත්ම රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපේ ආරම්භය ඇති වෙන ආත්ම සංඥාව නිසා දුක් විඳින මනසක් වෙන්නේ නේද? වෙන්නේද නැද්ද? තේරෙනවා. හැබැයි ඒක පේන්නේ එතුමාට නෙමෙයි. ලෝකේ කියලා කිව්වේ එතුමාගේ දැන් ඒ වෙලාවට ඒක ඇත්තම සිද්ධියක් වෙලා. පැත්තක ඉන්න අපිටයි පේන්නේ. ඒ වගේ පින්වතුනි ඇත්තටම අම්මා මැරුණා කියලා පපුවේ අද්දගහ විලාප දෙනකොට අපි ඇත්තටම කියලා. ඒ අපි දිහා පැත්තකට විරාගව බලන බුදුරජාණන් වහන්සේට පෙනෙනවා හරියට මෙතුම ටීවී එක දිහා බලලා අඬනකොට අපිට යම්සේ ඒකේ ඇත්ත පෙනෙයිද? ඒ වගේ අපි මව්මල දුකට, පියාමල දුකට, සහෝදරය සහෝදරිය මල දුකට අඬනකොට බුදුරජාණන් වහන්සේ පැත්තක ඉඳන් දැක්කා චක්කුං අනත්තා රූප අනත්තා සත්ත්ව පුද්ගල නොවන අනාත්ම යහ රූප දෙකම ඒ දෙන්න නිසා ඇතිවෙච්ච ආත්ම සංඥාව නිසා දුක් විඳින ලෝකයක් දැක්කා. බුදුරජාණන් වහන්සේ ඒකයි දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වේ. අර ටීවී එකේ උනත් අපේ කෙලෙස්ය ඒ රූපේ මත පතිත වුණත් ඒ රූපේ වෙනස්කම් ඇති වෙන දුක එනවා අපිට. එතකොට මට මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ කාරණාව. කෙනෙක් ටීවී එකේ පින්තූරේ ඇතුලේ ජාති ජරා මරණ දකිනවා නම් ඒ මානසික මට්ටමත් මේ ඇහෙන් රූප දැකලා ජරා මරණ දුක් විඳින මේ ලෝකයේ ටීවී එක ඇතුලේ පෙනෙන එකත් අතර වෙනසක් නැහැ. ටීවී එක ඇතුලේ දුක ආවේ කොහොමද කියලා හොයන්නේ. එතකොට අහුවේ මෙතන දුක ඇති වෙන්නේ ඒ විදිහටමයි කියලා. දැන් ටීවී එක ඇතුලේ තියෙන රූප වලින් අපි ලෙඩවීම, මහලු වීමේ දුක් විඳනනම් දුක උපද්දවාගෙන බින්දලද ටීවී එක ඇතුලේ එහෙම දුකක් රූප ඇතුලේ දුකක් තිබුණු හින්දා බින්දලද අපි දුක උපද්දවාගෙනද බින්දලා තියෙන්නේ.
එහෙනම් මේ පෙනෙන අරමුණෙත් මේ අරමුණේ ටීවී එකේ පෙනෙන රූපයට වඩා චුට්ටක්වත් අඩුතරවත් වැඩිතරවත් නෑ. මේ පෙනෙන රූපයයි ඒද ඇහැටයි පෙනුනේ, ටීවී එකේ පෙනෙන්නේ ඇහැටයි. මේ රූපය ඇතුලේ ජාති ජරා මරණ දුක ගෙනත් දෙන රූප නෑ පින්වතුනි. මේ රූප ආරම්භය උපදින තණ්හාවයි අපිට දුක ගෙනත් දෙන්නේ. එතකොට මෙන්න මේ තණ්හාව රූපය දකින්නකොටම දරුවා දුව පුතා රන් රිදී මුතු මැණික් කියලා මේ නිමිති තණ්හාව යෙදෙන්න තණ්හාව උපදින නිමිති අපි ගාව උපදින්නේ රූපේ ඇත්ත නොදකින්න කම නිසායි. ටීවී එකේ තියෙන රූපය අපි මේ පරේක්ෂණයේ උපමාවකින්ම කරමු. ටීවී එකේ තියෙන රූපය පැත්තට සිහි ඇතුව නුවණ ඇතුව හිතය යොමු නොකොළොත් ඒ රූපේ දකින්න ගානේ පුද්ගලික සත්‍යය කියන හැඟීම ඇති වෙලා ඒ සත්ව පුද්ගල හැඟීම කියන්නේ ඒ හැඟීම තමයි තණ්හාව කියලා කියන්නේ. ඔය හැඟීම ওই නිමිත්තටයි තණ්හාව යෙදෙන්නේ. ඒ නිසා තණ්හාව නොයෙදුනත් පුද්ගල නිමිත්තට කියන්නේ තණ්හාව කියලා. තණ්හාව ඇති වෙන නිමිත්තටයි කියන්නේ තණ්හාව කියලා. ඒ නිමිත්ත ආපහු පුද්ගල සංඥාව අර රූපේ පැත්තට තැබුවාම ඔන්න දුක හදාගෙන යා තියෙන. දැන් දුක නිර්මාණය වෙලා මේ දුක ඇති කරන හේතුව හැම වෙලාවෙම ඇති උනේ ඒ හේතුව හදන්න හේතු වෙන රූපේ ඇත්ත ඇති හැටි නොදකින්න තා මේ වීදුරුවක් මත පතිත වෙච්ච ඩොට් ගොඩාක් මත මේ දිස්වෙන රූප සටහනක් නේද කියන සිහිය නැති වෙනකොටම පුද්ගලය කියන අදහසත් ඇති වෙලා ඒ අදහස ආපහු අදහස ඇති කරපු රූප පැත්තට නමලා ඒ රූපේ ඇත්තත් කළා ඉවරයි. මේ ඇත්ත නොදකින්නකොට දුක ඇති කරන හේතුවත් හදලා දුක හදලත් ඉවරයි. හොඳට සිහි ඇතුව බලන්න යම් වෙලාවක ඕගොල්ලන්ට සිහි ඇතුව ටීවී එකදී රූපේ දිහා බලන්න හිත පුද්ගල සංඥාවට ඉඩ නොදී මේ වීදුරුවක් මත පතිත වෙන ඩොට් රාශියක් මත මේ මෙබඳු රූප සටහනක් ලැබෙනව නේද කිව්වහම ඔය රූපය පුද්ගලයක සත්‍යයක් කියලා සජීවීකරණ කෙලෙසේ සිටේ ඉදිලා ආපහු ඒක පුද්ගලයෙක් කියලා ඇත්ත කරවලා දුක කියන එක උපදිනවා කියන එක වෙන්නේ නැහැ. නතර කළා ඇති. ඔය රූපයට හොඳට හිත තැබුවොත් ඒ රූපේ විපරිණාම වෙද්දී පුද්ගලයෙක් ලෙඩවීම මහලු වීම නිසා දුක් විඳිනවා තියා ඒබඳු දුක් විඳිනකොට ලැජ්ජත් හිතේ. ඇත්තටම ලැජ්ජ හිතනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati. සියලු සංස්කාරයේ ක්‍රියා ලැජ්ජ වෙනවා, පිළිකුල් වෙනවා. මේ කෙලෙස් කිරී යාට ලැජ්ජයි. මම මෙච්චර මොකටද කියලා ලැජ්ජ හිතන දවසක් එනවා යාට. ඒ වගේ ඒ ටීවී එකේ උපමාව වගේ හොඳට මතක තබා ගන්න ඇස් ඉදිරි පිටට එන මේ රූපේ ඇත්ත ඇති හැටි පෙන්වන්න අමතක වෙන හැම වෙලාවකම කෙනෙක් කියන පුද්ගල භාවයේ හිතේ ඇති කරලා හිතේ ඇති කරගත්ත පුද්ගල භාවයේ ඇති වෙන්න හේතු වෙච්ච රූප පැත්තට නමලා ওই රූප පැත්තෙන් පුද්ගලයක් නිර්මාණය කළා ඇති. ඒ පුද්ගලයා ලෙඩ වෙන්න මහලු වෙන මැරෙනකොට යෝගලන්ට දුක එන්නේ. ඒක දුක උපද්දලත් ඇති. දුක්ඛ නිරෝධී තණ්හාවගේ නැති කිරීමක් තියෙනවනේ, ගෙවා දැමීමක් තියෙනවනේ, මේකයි දුක් නිරුද්ධ වෙන්නේ. පින්වුතුන් සිහි ඇතුව මේ රූපේ ඇත්ත ඇති හැටිට හිත තබන්න. හිත තබනකොට මේ රූපේ දකිනකොට මේ රූපේ සත්‍ය පුද්ගලෙක් කියන මේ ගතිය උපදින්න හේතු නැහැ, උපදින්නේ නැහැ. ඉපදුනේ නැත්තම් ආපහු මේ ගතිය මේ රූපේ දිහා බලලා එන දුක එන්නේ නැහැ.
ඔන්න ඔය දුක ඇති වෙන හේතුව මේ සත්පුද්ගල භාවය කියලා නැත්තම් මේ තණ්හාව කියලා. තණ්හාව යෙදුණු පුද්ගල නිමිත්තයි දුකට හේතුව. ඒ තණ්හා නිමිත්ත ආවේ මේ අවිද්‍යාව ගෙවැසීමෙන්. අවිද්‍යාව ගෙවැසීමෙන් තණ්හාව යුක්ත වීමෙන් හැමදාම සසර ඇවිද්දේ. මේ රූපේ ඇත්ත නොපෙන්නපු නිසා අවිද්‍යාව ගෙවැසීමෙන් රූපේ ඇත්ත නොපෙන්නපු නිසා තණ්හාව ඇති වුණා. තණ්හාව කියන්නේම මොකද්ද? අර පුද්ගල හැඟීම තමයි. ටීවී එකේ දුක ආවේ ඒ තණ්හාව නිසායි දුක ආවේ. හොඳට බලන්න රූප නිසා දුක එනවා කියලා කොහෙද බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවද? සද්දේ දුකට හේතුවයි රූපේ දුකට හේතුවයි නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන දුකට හේතුයි කියලා පෙන්නලා තියෙද? නෑ. හැම වෙලාවෙම කෙලෙසයක් නෙවෙයිද පෙන්නලා තියෙන්නේ. ජාති ජරා මරණ පෙන්නලා තණ්හාව දුකට හේතුවයි කියලා කෙලෙසයක් නෙවෙයිද පෙන්නලා තියෙන්නේ. හොඳයි. ඕගලන්ට පෙනෙන්න ඕනේ ටීවී එකෙත් එහෙනම් කෙලෙසයක් නිසා දුක ඇවිල්ලා මිසක රූපේ නිසා ජාති ජරා මරණ දුක විඳලා තියෙද? නෑ. ඒ වගේ මේ ඉදිරියෙන් තියෙන රූපේ ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම පුද්ගල නිමිත්තත් හදලා දුක උපදින ශේෂ්ත්‍රයත් උපදලා ඇති. මේ රූපේ ඇත්ත ඇති හැටි හිත තැබුවොත් දුක ඇති කරන හේතුව හදන පුද්ගල භාවයේ හැදෙන්නේ නැහැ. එහෙම වුණොත් පුද්ගලියෙක් විඳින දුකෙන් මිදෙනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා ඔන්න ওই ටික දන්න නිසා තමයි සතිපට්ඨානේ කායගත සතිය වඩන්නේ. ඒක දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාවනේ. දුක් නැති කිරීමේ ප්‍රතිපදාව. මොකද එයා දුක ඇතිවීමත් නැතිවීමත් දෙක දකිනවා. මේ කායගත සතිය වඩන්ඩ කයේ ඇත්ත ඇති හැටි බලන්ඩ කය අනුව බලන්ඩ අමතක වෙන හැම වෙලාවකම මොකද්ද වෙන්නේ? තණ්හාව ඇති කරන පුද්ගල නිමිත්තක් හිතේ යෙදිලා ඇති. ඒ නිමිත්තේ තියෙන දෝෂය මොකද්ද? ඒ නිමිත්ත මනසේ උපන්නාම නිමිත්ත උපද්දපු රූපෙ වෙත්තම යාපහු පවතින්නේ. දර කැලි දෙක නිසා උපදින ගින්න දර කැලි දෙකම පුච්චනවා. හොඳට මතක තබා ගන්න. ඇහත් රූපයක් දෙක නිසා ඕගොල්ලන්ගේ හිතේ ඇති වෙන දරු සෙනෙහස දරු ගින්න ආපහු ඒ ගති ඇති කරන්න හේතු වෙච්ච ඇහැ රූප බදාගෙනමයි තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට දරුවෙක්ම පෙනෙනවා ඇරෙන්න. ඇහෙන් දරුවෙක්ම දකින්නවා ඇරෙන්න. රූපේ දරුවෙක්ම වෙනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඕගොල්ලන්ට දරුවා කියන අදහසින් කුණප කොටස් 32 වර්ධනය කර රැක ආරක්ෂා කර ලෝකයේ රැක ඉන්න කර්මයෙන් හම්බ වෙන දඬුවම ඕගොල්ලන්ට. ඒකයි ආසීසෝපම සූත්‍රයේ පෙන්නේ සර්පය 4 දෙනෙක් රැක ගන්න දීලා තියෙන්නේ. දරුවා කියන ඇස් දෙක වහලා ඕගොල්ලන්ට දීලා තියෙන්නේ මොකද්ද? සතර මහා ධාතුව රකින්න. නෙමෙයිද? එතකොට මේක මම මේ කතා කරන ටික ලෝකෙටයි සිද්ධියක් නෙමෙයි ඈ ලෝකෝත්තර දර්ශනයක්. ආමුද්‍රෝ දරුවෙකුත් නැහැ කිව්වකේ මොකද අපේ කෙලෙස් අතිධාවනය. ඒ නිමිති එච්චරට ඇත්ත වෙලා අපි මේ නිමිත්තට විරුද්ධව කතා කරනවත් කැමති නැති මට්ටමකට උපාදානයි අපි. මම කියන්නේ ටීවී එකේ තියෙන රූප වැරද්දකට පෙන්ලා තියෙන විදිහම යෝගලන්ට පෙන්වලා තියෙන්නේ මේ. කියන ටික. එතකොට මේ රූපේ ඇත්ත කයේ ඇත්ත පෙන්වන්න අමතක වෙන වාරයක් ගානේ තණ්හාව ඇති කරන නිමිති හැදිලා ඒ නිමිති ටිකෙන් ලෝකේ උපාදාන කරවල ඇති. ඇහැ උපාදාන කරවල රූපේ උපාදාන කරවල චක්කු විඤ්ඤාණය උපාදාන කරවල ඇති. කොහොමද උපාදාන කරවල තියෙන්නේ? මේ රූපේ දරුවගේ මට දරුවව ඇහින් බලන්න පුළුවන්. මේ හිතෙන් දරුවව දැනගන්න පුළුවන්. දරුවවයි විඳින්නේ. මේ දරුවගේ හැඩේ දරුවා ගැනයි හිතන්නේ කියලා තමයි ওই චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියලා කියන ওই නිමිත්තටයි ඔක්කොම තියෙන්නේ. අනිත් පැත්තක් දන්නවා හයි ඇත්ත ඇති හැටි දකිනකොට
මේ රූප කය ආරම්භය දරුවා කියලා නිමිත්තක් අලුතෙන් උපදින්නේ නැහැ. උපන්න නිමිත්තක් තියෙනවා ටික ටික ගෙවෙනවා. නූපං අකුසල ධර්මයේ නූපදිනවා උපං අකුසලයේ ගෙවෙනවා. මේ ඇත්ත බලන්න බැරි වෙනකොට නූපන් දරු තණ්හාව උපදිනවා උපන් තණ්හාව වැඩෙනවා. මේ රූපේ ඇත්ත දකිනකොට නූපන් දරු තණ්හාව නූපදිනවා උපන් තණ්හාව ගෙවෙනවා. ඒ තණ්හාව ගෙවුණොත් දරුවෙක් නිසා අම්මලා මේ ලෝකේ යම් දුකක් විඳීද ඒ දුකින් සදහටම මිදෙනවා. ඒ දුකෙන් මිදෙනවා. ඒ නිසා මෙයා කියන ලෝකෝත්තර ඒ අම්මලා දරුවන්ගේ දුක් විඳින ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි. මෙයා ඒ දුක අවබෝධ කරගෙන දුකෙන් මිදිච්ච ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයෙක්. එතකොට ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා එයා දන්නවා දුක් නැති කිරීමේ ක්‍රමය දන්න මොකද්ද? කායගත සති. කය කෙරෙහි පවතින සිහිය. එයා හැම වෙලාවෙම අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහරයි මේ කුණප කොටස් බලන්නේ. නිකන් නෙමෙයි මේ උත්තරයක් එයා භාවිතා කරන්නේ. එයා දැක්කා මොකද්ද? මේ කායගත සතිය වඩන්න අමතක වෙන හැම වාරයක් ගානෙම හිතේ දරුවා කියන හැඟීම නූපන් හැඟීම උපද්දන උපන් හැඟීම වර්ධනය කරනවා. වර්ධනය කළා නිකන් ඉන්නේ ඒ ඇහැ රූපේ පැත්තම පෙන්නනවා. පෙන්නලා රූපෙන් දුක ගෙනත් දෙනවා කියලා දන්නවා. දුක දක්වාම නුවණ යනවා යාට. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං යාට. ඊට පස්සේ දුක්ඛ නිරෝධේ ඥානං මේ කය කෙරෙහි ඇත්ත ඇති හැටි බැලුවොත් කන බොන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් ටිකක් නේද තියෙන්නේ කියලා මේ ජප කරනවා වගේ බලබලා ඉන්නේ මොකටද මේ උපායක්? මෙහෙම හිතන්න හදනකොට මේ ආරම්භය මේ දරුවා නේද කියලා නිමිත්තක් හදාගෙන හිතට හැසිරෙන්න ඉඩ නැහැ. හැසිරෙන්න ඉඩ නැහැ. එහෙම දරුවා කියලා අලුතෙන් නිමිත්තක් උපදින්න හදාගන්නත් ඉඩ නැහැ. උපන් නිමිත්තක් තියෙනවා නම් ඒක ටික ටික ගෙවෙනවා. ඒ නිමිත්ත ගෙවෙනකොට තියෙන දෝෂය මොකක්ද? ඇහැ රූප පැත්තට දැසගෙන ඇත්ත කළ දුක දෙන්න තියෙන ශේත්‍රයයි නැති වෙන්නේ. කියලා Nirodhe දන්නවා. ඒ හින්දා එයා මොකද කරන්නේ? ජී අතු ගානේ වළම්පෙකන් ටික හොදන ගානේ රෙදි හොදන ගානේ මිදුල අතු ගානේ වැඩ කටයුතු කරද්දි වාහනේ පදවද්දි කාර්යාලයට යද්දි හැම වෙලාවෙම තමන්ගේ ඇස් ඉදිරි පිටට එන රූපවල ඇත්ත ඇති හැටි මෙනෙහි කරන්න දරනවා උත්සාහයක්. තමන් කියලා හිතෙන කය පැත්ත නිතර මෙනෙහි කර ඉන්නවා. දවස පුරාම අමතක වෙනවා ආයෙත් මෙනෙහි කරන ගොඩක් ගැඹුරු දෙයක් නෙමෙයි. ඇත්තටම මේ රූපේ හැදිලා තියෙන කන බොන ආහාරෙන්නේ මේ රූපේ තියෙන කෙස් මං කෙස් ටිකක් කපලා අහකට දැම්මොත් කෙස් කියලා පෙනෙනව පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ නැහනේ. ඇත්තටම පුද්ගල නොවන කෙස් නේද තියෙන්නේ. ලොම්නිය ඔය විදිහට කයේ සත්ව පුද්ගල නොවන අනාත්ම ස්වභාවය තහවුරු කරනවා. ඇයි මේ තහවුරු කරවන්නේ? සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්නේද? නෑ. ඒ රූපේ දකිනකොට හිතේ සත්ව පුද්ගල භාවය නූපදින්නත් උපන් සත්ව පුද්ගල භාවය ගෙවන්න. නූපදව ගෙවන්නේ මේ කෙලෙසියයි දුක නොවිඳින්න. එයා දන්නවා මේ කෙලෙසේ හිතේ තිබුණොත් දුක නිර්මාණය කරන කොච්චරද කියනවා නම් සත්ත්ව පුද්ගල නොවන අනාත්ම ටීවී එක ඇතුලේ දුක ගෙනල්ලා දීලා තියෙනවා මේ කෙලෙස කියලා එයා දකිනවා. එතකොට සවිඥානික වස්තු කෙරෙහි කෙසේ නොපිහිටයිද මේ කෙලෙස? ඕගලන්ට යම් දවසක ටීවී එක දිහා බලන්න පුළුවන් නම් ඒ රූප චුට්ටක්වත් ඇත්ත නොවි.
එදාට ඕගොල්ලන්ට අනාගාමී කියලා කියනවා. එදාට ඕගොල්ලන්ගේ මේ ඇහැ පිරිසිදු මේ රූපත් බැලුවා හිත තැබ්බ හැකි ඒ විදිහටම. අද මේ රූප ඕගොල්ලන්ට ඇත්ත කළා තියෙන්නේ කෙලෙසයකින්. ඒකයි අච්චර අනාත්ම රූපේ තුල ඕගොල්ලන්ට ආත්ම කළා පෙන්වන ටීවී එක ඇතුලේ රූපයක්. ටීවී එක ඇතුලේ තියෙන රූපයක් ආත්ම නොවන විදිහට හිත තබන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික පැත්තේ අනාත්මෙට ඉඩ තියනවා කියන එකනේ. මේ පැත්තේ තියෙන රූපත් ඕගොල්ලන්ට අනාත්ම වෙනවමයි. චිත්‍රපටියක් බලන්න පුළුවන් නම් දුක නොවන විදිහට එතකොට ඕගොල්ලන්ට චිත්‍රපටියක් හම්බ වෙන්නේ. එහෙම බලන්න හිත තිබුවාම මොකද ඇත්තටම කතාවක් හදාගෙන කතාව පරිහරණය කරලා තියෙන මිසක ඒක ඇතුලේ කතාවක් තිබුණේ නැහැ. නිකම් බලන්න නව කතා හෝ කෙටි කතාවක් පොතක් අරගෙන අකුරු ටිකක් තියෙනවා. අකුරු නොදන්න පුද්ගලයෙක් ඕක දිහා බැලුවොත් එයාට මොකෝවත් කතාවක් තේරෙනවද? නැහැ. ඕක කියවන්න හදනකොට අකුරු එකතු කරලා වචනයක් කියවනකොට කියවන ගානේ චිත්තජ රූපයක් මගේ මනසේ මැවෙනවා. වේගින් කියාගෙන යනකොට මගේ මනසේ සිතුම් පෙළක් සිද්ධාන්ත පෙළක් කතාවක් හැදෙනවා. මේ පොතෙන් මම මා තුල ලස්සන කතාවක් උපදවාගෙන කතාව බලලා තියෙනවා. කෙනා තුල තමන්ට සතුටු වෙන්න පුළුවන් විදිහේ ලෝකයක් උපද්දවන්න සමත් වෙන විදිහට තමන් තුල අදහස් උපදවන්න සමත් වෙන විදිහට වචන ගැට ගහපු එකකටයි බොහොම හොඳ රචනයක් කියලා කියන්නේ. ඒ අකුරු ටිකේ නැහැ. ඒ දකින ගානේ තමනුයි නව කතාවක් හදාගෙන කතාව බලන්නේ. ඒ වගේ ওই චිත්‍රපටියේ කතාවක් හදාගෙන අපි බලලා තියෙන්නේ. මේ දුව පුතා අම්මා තාත්තා කියලා මේ වගේ ජීවිතයක් පවුලක් හදාගෙන අපි ජීවත් වෙන්නේ. ඉතින් මේක මේ ටිකක් අපිට නුපුරුදු දර්ශනයක්. ලෝකයාගේ දුකට වඩා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දුක්ඛ සත්‍ය වෙනස්. පුබ්බේ අනුසුතේසු ධම්මේසු. පෙර නොයසු විරු ධර්මයක් කෙරේ බුදුරජාණන් වහන්සේට දුක ඇතිවීමත් නැතිවීම නැති කරන මගක් ගැන නුවණ ආවේ. ලෝකේ කියලා කියන්නේ අර උපමාවෙන් ගත්තොත් ටීවී එක ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩ වෙලා මහලු වෙලා මැරෙනකොට දුක් විඳින එකට තමයි ලෝකයාගේ මානසික මට්ටම දුක. දුකට හේතුව මොකද්ද? මේ මිනිහා මැරුණු එක. මේ මිනිහා ලෙඩ වෙච්ච එක. මේ මිනිහා බැනපු එක මිසක දුකට හේතුව වෙන ඒවා නෙවෙයි. දුකේ නැතිවීම මොකද්ද? මෙයා මලේ නැත්තම් දුක එන්නේ නැහැ. මෙයා ලෙඩ වුණේ නැත්තම් දුක එන්නේ නැහැ. මෙයා බැන්නේ නැත්තම් දුක එන්නේ නැහැ. ඉතින් උත්සාහය නොමැරි තියාගන්න. ඉතින් උත්සාහය ලෙඩ නොවි තියාගන්න. ඉතින් උත්සාහය චාටුවට බයින් නැතුව තියාගන්න. මොකද මරුණු දුක එනවා නොමැරි තියාගන්න බෙහෙත් දෙනවා, කවනවා, පොන රූප මිටි ජීවත් කරවන්නයි හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍ය වෙනදී අනිත්‍ය වෙනවා, අනිත්‍ය නොකර තියාගන්න හැදුවා කියලා දුක නැතුව ඉන්න බෑ. වෙන්නේ නැහැ. ලෝකයා බලාපොරොත්තු වෙන විදිහේ දුකේ නිරෝධිය ලැබෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ නොමැරි හිටියොත් මරුණු හින්දානේ දුක ආවේ. දුක නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? නොමැරි ඉන්න. දැන් දුක නැතුව ඉන්න තියෙන එකම බෙහෙත අපිට මොකද්ද? මැරෙන්නේ නැතුව ඉන්න හදන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාවත් ওই දුකෙන් මිදෙන්න විදිහක් නැහැ මට. ඇයි? අනිත්‍ය වෙන ලෝකේ. මම කවලා පොවලා නාවලා අන්දලා පෙට්ටියක දාලා මැරෙන්නේ නැතුව ඉන්න කොච්චර හැදුවත් මං බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ. ඒකයි මම දකින දුකත් මම දන්නේ දුක ඇතිවෙච්ච හැටි දන්නේ දුක නැතිවීමක් දන්නේ නැති කරන මගවත් මං දන්නේ. ඕක තමයි ලෝකේ කතාව. කොහොම නේද ලෝකේ? දැන් අපි කිව්වොත් දැන් දරුවා මැරුණොත් අම්මා මැරුණොත් අපිට දුක එනවා. දුකට හේතු වෙයි අම්මා මැරුණු හින්දා දරුවා මැරුණ හින්දා. දුක නැති වෙන්නේ කොහොමද? අම්මා මැරෙන්නේ නැතුව තියාගත්තොත් දරුවා මැරෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් දුක එන්නේ.
ඉතින් අපි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ කරන්න පුළුවන් තරම් මොකද්ද මේ? මොකද්ද කරන්නේ? ඛණ්ඩ දිදී බොණ්ඩ දිදී පරිස්සම් කර කර වලක් ගාවට යන්න දෙන්නේ නැහැ, කොහාටවත් යන්න දෙන්නේ නැහැ. මොකද මේ දරු එතෙන්ද තියෙන ආදරයට වඩා තමන්ට තියෙන ආදරයට. මොකද තමන්ට දුක් විඳින්න වෙනවනේ. ඒ රූපේ වලකට වැටලා නැසුනොත් මොකද වෙන්නේ? මට දුක එනවා. ඉතින් මට දුක නැති කරගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? මේ රූපේ පරිසම් කරන එක. නෙමෙයිද? උතේ යන්න එපා ලිඳකටවත් වලකටවත් කියන්නේ අපිට පේන්නේ හරියට ඒ දරුවට ආදරේ වගේ. ඒකට ආදරේ ඒ තමයි තණ්හාව අපේ. මොකද්ද තණ්හාව? දුක නැතුව ඉන්න අපිට තියෙන තණ්හාව මේ තියෙන්නේ. ඒ රූපේ නැසුනොත් මොකද වෙන්නේ? දුක එනවා නම් අපිට අපේ දුක නැතුව ඉන්න අපි හරි කැමතියි. අපේ දුක නැති වෙන්නේ කොහොම වුණොත්ද? අර රූපේ රැකගත්තොත් නේ. ඒ හින්දා රූපේ රැකගන්න හදන්නේ රූපේට ආසාවෙන්ද මේ? දුකට අකමැතිකම නෙමෙයි දොේ තියෙන්නේ. දුකට අකමැතිකම. දුකට අකමැතිකම. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහ භූත ටික රැකලා ඔහොම රකින්න ඕනේ ওই දුකෙන් මිදෙන්න. ඕක කරන්න බෑ. හැබැයි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා ඔය රූපේ නෙමෙයි දරුවා කියන එක හදලා තියෙන්නේ ඔය රූපේ කෙලෙසේ දෙකක් එකට වෙලා. රූපේ පැත්තෙන් රැකලා අයින් කරන්න බෑ. හැබැයි කෙලෙසේ අයින් කරන්න ඒත් ඔය කාරණාවම වෙනවා. දැන් ඕගලන්ට දරුවා නැති වුණොත් නම් දුකට හේතුව දරුවා නැති වෙච්ච එකනේ. දරුවා නැති නොවුනොත් දුක නැහැනේ. හරි. ඒ උත්තරේම ලැබෙන ඕගලන්ට. මේ ඇත්ත දකිනකොට දරුවා කියන අදහස අතුරුදහන් වෙනවා. දරු දුකෙන් ඕගොල්ලෝ මිදෙනවා. ඒ කාරණාවම වෙනවා. දරුවා නැතිවීමෙන් එන දුකෙන් ඕගොල්ලෝ මිදෙනවා. හැබැයි ලෝකයා යන රූප පැත්තෙන් නෙමෙයි. කෙලස් පැත්තෙන්. ඒ අර්ථයමයි කරලා තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි කරන්න පුළුවන් විදියකට. තේරෙනවා කියන එක. ඉතින් මේ ලෝකයා කරන ක්‍රමේ වැරදි ඕහින් ගෙවන්න බෑ කියලා දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඕක දුක ඇති වෙච්ච ක්‍රමය හොයාගන්න. ඒ දුක ඇති වෙච්ච හේතුව හේවුවහම දුක නැති කළ හැකියි කියලා. එතකොට තමයි තේරුනේ දුක දරුවා මැරුණු දුක ඇති කලේ දරු තණ්හාවෙනුයි. දරු තණ්හාව ඇති උනේ රූපේ ඇත්ත නොදන්නා කමිනුයි. රූපේ ඇත්ත නොදන්නා කම නිසා දරු තණ්හාව ඇති වුණා. ඒ දරු තණ්හාව නිසා රූපේ වෙනස් වෙනකොට දුක ආවා. රූපේ ඇත්ත දකිනකොට දරු තණ්හාව නැහැ. රූපේ වෙනස් වුණා දුක නැහැ. දරුව මැරිච්ච දුක එන්නේ නැහැ යාට. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකද්ද? රූපේ ඇත්ත ඇති හිටි බලන්න. ඔන්න ඔය විදිහේ දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට පෙන්වන්නේ මොකද? සම්මා දිට්ඨි. මොකද්ද සම්මා දිට්ඨි? රූපේ ඇත්ත ඇති හිටි බලන්න. රූපේ ඇත්ත ඇති හැටි දකිනකොට තණ්හාව නැති වෙලා දුක නැති වෙනවා. රූපේ ඇත්ත ඇති හැටි නොදකිනකොට තණ්හාව ඇති වෙලා දුක ඇති වෙනවා. කියලා පෙන්වනවා. ඉතින් පින්වතුන්ට මතක් කරන්න තියෙන්නේ අපි හැම කෙනෙක්ම ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අනන්ත සංසාරේ දුක් විඳ. කෙටියෙන් කියනවා නම් ටීවී එකේ තියෙන රූප දිහා බලාගෙන මව්මල දුක්කට ඇඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. ටීවී එකේ තියෙන රූප දිහා බලාගෙන පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. කලකිරෙන්න මේ කෙලෙස් ගැන, කලකිරෙන්න මේ මෝහය ගැන. හෙට දවසේදීත් ඕගොල්ලන්ට මේ කෙලෙසිය තිබුණොත් ඔය රූප ඇත්ත කළ දුක ගෙනත් දෙනවා කියන එක වෙනවා. අනන්ත සංසාරේ අපේම හිත අපිට ගොඩාක් වංචා කළා. මේ මුලාව කියලා දෙන්න අපිට කෙනෙක් හිටියේ නෑ. ශාස්ත්‍රවරයෙක් හිටියේ නෑ.
ඉතින් මෙච්චර දුක් විඳ අපිට මේ සසරෙන් මිදෙන්න පුළුවන්, මේ දුකෙන් මිදෙන්න පුළුවන්. මාවත හොයලා දුන්නේ බුදුහාමුදුරු පැහැදිලි කෙරුවා. උඹලට ලැජ්ජ නැද්ද? ඇස් ඉදිරිපිටට එන සත්පුද්ගල නොවන ටීවී එකේ වගේ රූපයක් දිහා බලාගෙන අඬන්න උඹලගේ හිතපැත්ත බලපල්ලකෝ ටිකක්. ඇස් ඇරලා කියන එක කියලා දුන්නා. මේ ඇස් ඉදිරිපිට එන රූපේ දිහා බලාගෙන කෙනෙක් පුද්ගලයෙකුට වෙච්ච දෙයකින් විලාප දීලා අඬනවා කියලා කියන්නේ ටීවී එක ඇතුලේ තියෙන දෙයකට අඬනවා වගේ. ඉතින් මේ වගේ දුක ගැන කියලා දෙන, දුක ඇති වෙච්ච හැටි සැබවින්ම කියලා දෙන, දුක නැති වෙන තැන කියලා දෙන, ඊට යන ප්‍රතිපදාව කියලා දෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලේසියකට අපිට හම්බ වෙන්නේ නැහැ. පෙර පිනකටයි අනන්ත කල්ප ගානක් දුක් විඳලා ගෙවාගෙන ආපු සසරේ පෙර පිනකටයි මේ බඳු බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ. හැමෝටම මතක් කරනවා එක දෙයක්. දුවන්නන් වාලේ දුවන සසරට අහු වෙලා දුවන්නේ නැතුව බුද්ධිමත්ව මේ ධර්මයේ දිහා බලලා මේ දුකේ මිදීම හදාගන්න කියන එක. දුකානුව පතිත වෙලා දුකයි කියලා අඬන්න එපා. අපේ කෙලෙසයකට මේ දුක් විඳින්න කියන එකත් තියෙන දුකකට දුක් විඳිනවා නෙවෙයි, දුක උපද්දවාගෙනයි දුක් විඳින්න කියන එකත් මතක් කරනවා. ඉතින් හැමදෙනාම වීර්යවන්ත වුණොත් අපිට මේ ජීවිතේම දුක ගෙවා ගන්න පුළුවන්. ඒකට කරුණු කාරණා ටිකක් හොයන්න, ගවේෂණය කරන්න කියන එකත් මතක් කරනවා. මමද පොහොසත් නෑ, මම දන්න ටික මේ කියනවා. නමුත් මට තේරෙනවා එක දෙයක්, ලොකු වෙනසක් තියෙනවා කියන එක. මේ ලෝකයා දකින දෙයට වඩා බුදුදහම පෙන්වන චතුරාර්ය සත්‍ය මේ වගේ දර්ශනයක් තියෙයි. අනාත්මදී ආත්ම සංඥාවෙන් නිසා දුක උපන්න ලෝකයක් පෙන්වන්නේ. ලෝකේ අනාත්මයි. අනාත්මය නොදන්නාකම නිසා අපි ගාව ආත්ම සංඥාවක් ඇති වෙලා ආත්ම සංඥාව ඒ අනාත්මය නොදන්නාකම නිසා හටගත්ත ආයතන ටිකම බදාගෙන පවතින්නේ මේ. ඔහොම දුක් විඳින්නේ. ඉතින් මේ අවස්ථාවේ මේ ජීවිතේ බුද්ධිමත් වුණොත් අපිට සසරෙන් මිදෙන්න පුළුවන්. පින්වතුනි, ඕගොල්ලෝ බුද්ධිමත් වුණොත්, සත්පුරුෂය වුණොත්, ප්‍රඥාවන්තය වුණොත් ඒක ඕගොල්ලන්ට විතරක් කරන දෙයක් නෙමෙයි. ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් විලාප දෙදී සතර අපායේ පැහි යන මේ සංසාර ගමනේ දුක් විඳින තව එක අහිංසක ජීවිතයක් හරි ඕගොල්ලන්ට ගොඩගත්ත හැකි, ඇස් දෙක පාදලා දුන්න හැකි. ඕගොල්ලන්ගේ දුව, පුතා, අම්මා, තාත්තා කියලා හිතන තැනකක් තියෙන පින්වතුනි මේ ඇත්ත නොදන්න අවිද්‍යාව. ඒද මේ වගේම තණ්හා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාව නැමැති දැලේ පැටලිච්ච අහිංසක ජීවිත. තවත් ඔළුවෙන් හිසකෙස් ටිකෙන් අල්ලලා මඩේ යට උබන් නැතුව ඒ ජීවිත වලට පිටක් පිළිසරණක් අල්ලලා දෙන්න කියන කාරණාවයි මම මතක් කරන්නේ. අපි මේ අවුරුදු 50න් 60න් පස්සේ හිටියත් හොඳ දෙයක් කළත් නොකළත්, දහමක් වැඩුවත් නැතත්, ගයක් දොරක් හැදුවත් නැතත්, ධර්මවලක් ඇතත් නැතත් මැරෙනවමයි. අපිට පුළුවන් නම් මේ ජීවිතය උදව් කරගෙන අපිට තව එක කෙනෙකුට හරි යහපත කළා මැරෙන්න. ඒ තමයි සත්පුරුෂකම. ඒ නිසා හැම දිනාටම මේ උතුම් සද්ධර්මය, මේ උතුම් අනාත්මය, මේ චතුරාර්ය සත්‍ය මේ ජීවිතේම අවබෝධ වෙලා දුක ඇති කරපු හේතුව ගෙවලා නිවිලා සිසිල් වෙන්න මේ දේශනාව හේතුපනිශ්‍රයම වේවා කියලා අදහස් කරනවා. ඉතින් හොඳයි පින්වතුන්, සාදුනාදයක් පවත්වන්න. මම මේ කතා කරපු දේ මේ එක ටිකකින් මට ඔක්කොම කියන්න බෑ. නමුත් අනුමාන අර්ථයක් හිතේ තබා ගන්න. අපි නොදන්නවට නොදැක්කට මේ ස්වාමීන් වහන්සේ මහා අමුතුම කතාවක් මොකද්ද කිව්වා, මේක ටිකක් හොයන්න බලන්න ඕනේ කියන අදහසවත් හිතේ තබා ගන්න. තබාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ආනන්ද, මේ ලෝකේ යම් කිසි දුකක් ඇති වෙන දුකක්
යම් කිසි උපද්‍රවයක් ඇති වෙන උපද්‍රවයක් විපතක් ඇති වෙන විපතක් දුකක් උපද්‍රවයක් විපතක් ඇති වෙන බාලයටයි පඬිතයට ඇති වෙන දුකකුත් නැහැ උපද්‍රවයකුත් නැහැ විපත්තියකුත් නැහැ ඒ නිසා විමසා බලා කටයුතු කළ පඬිතෙක් විය යුතුයි ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ කෙසේ විමසා බලා පඬිතෙක් වෙන ආනන්ද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් විමසා බලා කටයුතු කළ පඬිතෙක් වෙන්න. ඒ වගේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් මෙනෙහි කළොත් මේ මෝඩකම හිටින්නේ ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගෙන දුක ගෙවා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න වෙනවා. හොඳයි කල්පනා කරගන්න මේ පින්වත් සියලුම දෙනා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් අද දවසේදී ගෙවල් දොරවල් නොයෙක් වැඩ කටයුතු තිබුණත් හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානයට ඇවිල්ලා ධර්මයෙන් විදක්ෂෝණය කළා බොහෝම වටිනා කුසල ධර්මයන් සිද්ධ කරගත්තා අද දවසේදී සිද්ධ කළා වූ මේ සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරමු විශේෂයෙන්ම මේ වගේ සද්ධර්මයෙන් විදක් මේ පින්වතුන්ට ශ්‍රවණය කළා මේ සසර දුක ස්වභාවය අපේ මෝඩකමේ ස්වභාවය අනුමානක හෝ දැක්මක් නුවණක් ඇති වුණා නම් ඇති කරගන්න පුළුවන්කම ලැබුණේ ගෞරවනීය මහා සංඝරත්නය නිසායි. ස්වාමීන් වහන්සේලා මේ වගේ විහාරස්ථාන හදලා මේවා රැක බලාගෙන ඉන්න එකේ ලාභයක් තමයි ස්වාමීන් වහන්සේලා ශාසනයේ තබාගෙන ඉන්න එකේ ලාභයක් තමයි මේ පින්මුතුන්ට ධර්මයෙන් අමෘතයෙන් නිවනින් උපකාර ලැබීම. ඉතින් මේ සියලුම කුසලයන් මේ පින්මුතුන්ට සිද්ධ කරගන්න පුළුවන් උනේ පින්වත් ස්වාමීන් වහන්සේලා නිසා. ඉතින් අද දවසේදී අපි සිද්ධ කළා මේ සියලුම කුසල ධර්ම විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ වැඩ සිටිනා වූ අවසරයි අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අනිත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇති වේවා පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් මුතු නිවනින් සැනසෙන්නට මෙම කුසල ධර්මයෝ මේ සෑම දිනා පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා. ඒ වගේම මේ විහාරස්ථානයන් ගොඩනගන්නට වෙහෙස මහන්සි වෙලා අපවත් වදාලා වූ සංඝ පීත්‍රුන් වහන්සේලා ඉන්න පුළුවන්. ඒ වගේ මේ විහාරස්ථානය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අපවත් වදාලා වූ ගුරු දේවෝත්තමයන් වහන්සේලා ඉන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඒ ශාසන ඥාතිත්වයෙන් ඒ අපවත් වදාලා වූ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා සිහිපත් කරනවා. ගිහි ඥාතිත්වයෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියොත් මේ පින්වතුන්ගේ දෙමව්පියොත් සිහිපත් කරනවා. විශේෂයෙන්ම අද මේ පින්කම සිද්ධ කරන්නට මුල් වුණා දායක වුණා එඬේර මුල්ල පර්ණකන්ද පදිංචි චාමින්ද්‍ර ඉන්ජිත් මහතා සහ සුජාතා දසනායක මෙතිනිය. ඉතින් ඒ පින්වතුන්ගේ වටිනා කලන අදහසක් තියෙනවා. ඒ තමයි නමින් නැසී මිය පරලොව ගිය විල්බර්ට් ෆර්නාන්ඩෝ සහ ඩී.එම්. ගුණරත්න යන පියාණන් දෙපළටත් තිලක් රම්බඩගල්ල මහතාට ප්‍රදීප් දිල්ෂාන් පුතුට සහ මියගිය සියලුම ඥාති මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ මේ ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වන්නට මේ ස්වාමීන් වහන්සේලා වඩම්මන්නට ගත්තා වූ උත්සාහය කුසලයන්ද හේතුපාදක කරගනිමින් ඒ නම් වශයෙන් කිව්වා වූ
ඉන්ද්‍රජිත් මහත්මයාගේ සුජාතා මහත්මියගේ නෑදෑය ප්‍රමුඛ ඒ සියලු ඥාතීනුත් ධර්ම ශ්‍රවණයට පැමිණි මේ පින්වත් සියලු දෙනාගේ නම් නැසී කල්පිය කළා වූ මියගේ ඥාතින්ද සිහිපත් කරගන්න. මේ සියලුම මියගේ අපගේ ඥාතීන්ට අපි කළා වූ පින් අනුමෝදන් කරනවා. ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටින් සාදුනාදී ඥාතින් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටින දුකෙන් අත මිදී සපවත් භාගයටපත් වීමෙන් සැපෙන් සැපයටපත් වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. මුලින්ම දෙයයන්ට පින් දෙන්න අමතකුණ දෙයියෝ තරහ වෙන්නේ නැති. නමුත් අපි දැන් පින් අනුමෝදන් කරමු. ඉතින් බණ කියලා බණ අහලා අපි සිද්ධ කරගත්තා සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථානයට අධිග්‍රහිතු මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකිරක්ෂා අධිෂ්ඨානයට අධිග්‍රහිතු ශාසන මාමකෂ්ඨකාරක සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේසුර වඩා වර්ධනය කරගනිමින් දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවම් පදන්ති. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා මේ දේශනාව සූදානම් කළා ස්වාමීන් වහන්සේලා වඩම්මලා මේ පින්වතුන්ට සද්ධර්මයේ ලාභේ ලබා දෙන්න කලන කමින් කටයුතු කළා වූ චාමින්ද ඉන්ද්‍රජිත් මහත්මයා සහ සුජාතා දසනායක මෙතනිය සිහිපත් කරනවා. මම හිතන්නේ ඒ දෙපළට බොහෝ සෙයින් කලන කමකින් මේ අවස්ථාව කරගන්නට ඉඩ හදලා දුන්නා අපේ ලලිත් කන්නංකර මහත්මයා. ඉතින් එතුමත් සිහිපත් කරනවා මේ පින්වත් පිරිසටත් ඒ පින්වතුන්ටත් මේ සඳහා පින්වතුන්ට ධර්මය අහන්ට මේ අවස්ථාවට එන්න ඉඩකඩ හදලා එන්නට නැතුව ගෙවල් දොරවල් යම් පෙරසක් සිටින ඒ අයටත් මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දිව්‍යංග දීක ආශිර්වාදයෙන් තුන්වන් සත අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ඒ වගේම අපේ මේ ඉන්ද්‍රජිත් මහත්මයාගේ තව ප්‍රාර්ථනාවකුත් තියෙනවා සුජීවත්ව සිටින මේකම තමයි. එතකොට මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සත අනන්ත ගුණ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා. කරන කෙන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා. සසර වසනාතුරු සාපේපාසාදී බියකට දුකි දුක්පත් අසන්දින්දු භාගරපත් නොවි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩවදාලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා. ඔම්ම වන්දනා කරගන්න හැම දිනම අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවනෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සුඛ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සුපත්තේ.